protection level 2 එහෙම නැත්නම් part 2. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙන පුළුවන් level 2. level 2 කියලා කියන්නේ ඇත්තටම මේක එක level එකක්. අපි කතා කරේ ගිය සතියේ කතා කරපු basic concept එක level 1 training එකක්. මේක standard level 2 training එක. ඒතර level 2 training එකේදී බලාපොරොත්තු වෙනවා අපි මේ කතා කරපු subject එක. ඒ කියන්නේ motor control equipments වල design එකේදී අපි consider කරන්න ඕන දේවල් කීපයක්. අපි මෙච්චර කල් නොහිතපු දේවල් කීපයක් තමයි අපි බලන්න හදන්නේ මෙන්න මේ කතා කරන level 2 training එකේදී. ඒකට motor control stations කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි motors ගැන කතා කරා. හැම motor එකකටම starter එකක් එහෙම නැත්නම් control station එකක් ඕන කියලා කිව්වා. ඒ කතා කරන starter එකේ control station එකේ තියෙන basic features එහෙම නැත්නම් IEC standard requirements ගොඩක් අපි discuss කරා. එහෙමනම් අපි කතා කරන්න හදන්නේ අන්නේ කතා කරපු basic topic ටික. එතකොට මෙතන අද අපි කතා කරන topic එකේ තියෙන අලුත් වචන කීපයක්. ඒක එකක් තමයි coordination. එතකොට අපි ගියහදී basically පෙන්නවා කොහොමද මේ වගේ motor starter equipment එකකට component select කරන්නේ. මොනවද තියෙනවද component. ඒ component select කරපුවම මේ component වල coordination එකක් තියෙනවා. අපිට කැමති විදිහට මේ component select කරන්න බෑ. මෙන්න මේ කතා කරන coordination එක තමයි අපි අද පෙන්වන්න හදන්නේ. එතකොට අපි ගිය සතියේ ඉගෙන ගත්ත දේවල් මතක් කරලා බැලුවොත් ගිය සතියේ අපි කතා කරා IEC 60947 ස්ටෑන්ඩඩ් එකේ අවශ්‍යතාවයන් කීපයක්. එකක් තමයි IEC ස්ටෑන්ඩඩ් එකේ පෙන්වලා තියෙන පැහැදිලිවම IEC 60947 ස්ටෑන්ඩඩ් එකේ පැහැදිලිව පෙන්වලා තිනවා motor starter solution එකක් අපි පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් අපේ application එක motor starter solution එකක් නම් මේ motor starter solution එකේ තිබිය යුතුම functions කීපයක්. ඒ functions ටික මතක නම් ඒ functions ටික මම වෙනම ලිව්වා. ලියලා මම ඇඳා පොඩි ඩයග්‍රෑම් එකක්. මොකක්ද ඒ ඩයග්‍රෑම් එක? ඒ ඩයග්‍රෑම් එකේ පෙන්නවා මේ අපි කතා කරන motor starter solution එකේ තිබිච්ච basic functions ටික. දැන් උදාහරණයක් තමයි අපි කතා කරා motor starter solution එකක්. අපි කොහොම මේක තමයි අපේ main power එක. මේ main power එකට අපි පාවිච්චි කරා පුංචි equipment එකක්. මේකට අපි කිව්වා disconnector එක. ඊට පස්සේ අපි පාවිච්චි කරා circuit breaker එකක්. මේක තමයි අපේ circuit breaker එක. ඊට පස්සේ අපි කතා කරා power switching device එකක්. මේක තමයි power switching device එක. ඊට පස්සේ අපි කතා කරා thermal overload equipment එකක් නැත්නම් overload equipment එකක්. මේක තමයි ඒක. මේ තියෙන motor terminal එක, මේ තියෙන motor එක. එතකොට IEC 6094 standard එකේ කියපු විදිහට අපි කිව්වා අපට අවශ්‍ය වුණා isolation, disconnection, short circuit protection, නැත්නම් short circuit protection device එක. ඊට පස්සේ අපි කතා කරා අපේ power switching device එක. මේක තමයි අපේ switching device එක. switching කියලා function එකක් තිබ්බා. ඊට පස්සේ අපි ළඟ තිබ්බා overload කියලා function එකක්. එතකොට මෙන්න මේ functions වල තිබෙන qualities, එතකොට අපි කතා කරපු standards, selection criteria ගොඩක් දේවල් අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා මේ කතා කරපු solution එක IEC requirement එක commercially, ඒ කියන්නේ ඇත්තටම කොහොමද customer කෙනෙක් ළඟට අරන් ගියේ. එතකොට අපි පෙන්නවා මෙන්න මේ කතා කරපු equipment දෙකකම මේ දෙකම එකම equipment එකක තියෙන්න පුළුවන්. මෙන්න මේ කතා කරපු function දෙකම එකම equipment එකක තියෙන්න පුළුවන්. ඒකට අපි circuit breaker එකක් කියලා කිව්වා. ඒතකොට ඒ circuit breaker එකට අමතරව අපි පාවිච්චි කරා switching වලට contactor එකක්. ඊට පස්සේ අපි පාවිච්චි කරා overload relay එකක්. මේක තමයි overload relay එක, thermal overload relay එක. ඒතකොට අපි අර කතා කරපු basic function පහ commercially customer කෙනෙක් ළඟට අරන් ගියා component තුනකින්, devices තුනකින්. එතකොට මම කිව්වා 3 device solution එහෙම නැත්නම් 3 component solution එක කියලා solution එකක් මම වෙනම explain කරා. ඒ explain කරපු solution එකේ පැහැදිලිව පෙන්නනවා circuit breaker, contactor and overload relay combination එකක්. ඊට පස්සේ තාචුට්ටක් ඉස්සරහට ගිහලා පෙන්නනවා මෙන්න මේ අපි කතා කරපු වෙන function දෙකක්. උදාහරණයක් විදිහට ගත්තොත් circuit breaker function එකයි overload function එකේ අපිට පුළුවන් එක equipment එකක් ඇතුළට incorporate කරන්න. අපි equipment එකට කිව්වා motor protective circuit breaker MPCB. එතකොට MPCB එකට functions හතරක් පුළුවන් provide කරන්න. ඒ function හතර plus switching එහෙනම් අපිට මේ solution එකම component දෙකකින් දෙන්න පුළුවන් වුණා. ඒ කියන්නේ two component solution එකක් එහෙම නැත්නම් two device solution එකක්. ඒකත් එක්කම තව එක ස්ටෙප් එකක් ඉස්සරහට ගිහින් පෙන්නවා. සමහර අවස්ථාවලදී අපි පාවිච්චි කරනවා single component solution එකකුත්. ඒ කියන්නේ මේ කතා කරපු function පහම තනි component එකක් විතර දෙන්න පුළුවන්. මේව තමයි අපි එදා කතා කරේ. ඒතකොට මේ combination එක ගැන තමයි අපි හිතුවේ කොහොමද මේක දුන්නේ. එතකොට අපි ඒකත් එක්කම බොහොම simple rating ටිකක් කතා කරා. rating එකක් වෙනස් වෙන්නේ කොහොමද? motor එකේ capacity එක දන්නවනම්, අපේ supply line voltage line parameter ටික දන්නවනම් අපි කොහොමද මේ equipment ටික select කරේ. ඒ ගැන අපි කතා කරා. දැන් අද කතා කරන්න හදන්නේ මේ component select කරද්දී අපි අමතක කරලා දාපු දේවල් ගොඩක් තියෙනවා. අපි එදත් කතා කරා protection ගැන. protection ගැන කතා කරපුවම අපි protection ගැන අවස්ථා දෙකකදී කතා කරා. එකක් තමයි overload protection.
ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් කියලා එකක් කතා කරා. ඊළඟ එක කතා කරා ඕවර් කරන්ට් ප්‍රොටෙක්ෂන් කියලා. මේ වචන දෙකම සැරින් සැරේ කියුණා. දැන් මෙතන පොඩි කන්ෆියුෂන් එකක් තියෙන පුළුවන්. මොකද්ද ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් කියලා කියන්නේ? මොකද්ද ඕවර් කරන්ට් ප්‍රොටෙක්ෂන් කියලා කියන්නේ? එතකොට සාමාන්‍ය භාවිතයේ අපි මේ ඕවර් කරන්ට් ප්‍රොටෙක්ෂන් කියලා කියන්නේ ෂෝට් සර්කිට් ප්‍රොටෙක්ෂන් කියන එක. ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් එක මේ විදිහටම අපි පාවිච්චි කරනවා. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් මැෂින් එකක් ලෝඩ් එකක් මැෂින් එකක් එහෙම නැත්නම් අපේ ඉලෙක්ට්‍රිකල් මෝටර එකක් යම්කිසි ලෝඩ් එකක් පාවිච්චි කරලා යම්කිසි ලෝඩ් එකක් ඇප්ලයි කරා නම් අපි කියුවා ලෝඩ් එක. මේ කතා කරපු ලෝඩ් එක යම්කිසි විලාවක එක්සීඩ් වුණොත් එහෙම නැත්නම් එක්සසිව් ලෝඩ් එකක් ඇඩ් වුණොත් අපි කියුවා ඕවර්ලෝඩ් වුණා. ඒ කියන්නේ බොහොම සරලව ගත්තොත් අපි හිතමු ඇම්පියර් 20ක් ඩ්‍රෝ කරන්න ඕන මෝටර එකක් ඇම්පියර් 25ක් ඩ්‍රෝ කරලා තියෙනවා. අපි කියනවා මේකට ඕවර් කරන්ට් අවස්ථාවක්. මේකත් අතරම ඕවර් කරන්ට් අවස්ථාවක්. මේ ඕවර් කරන්ට් එක සිද්ධ වුණේ කොහොමද? ඕවර්ලෝඩ් එකක් නිසා. මේ ඕවර් කරන්ට් එකේ ප්‍රමාණය ගත්තොත් 125ක් 150ක් 170ක් වගේ ප්‍රමාණ 200ක් වෙන්න පුළුවන්. එහෙනම් මේකට අපි කියනවා ඕවර් කරන්ට්. ඇත්තට මේකට කියනවා ඕවර් කරන්ට් කියලා. සමහර අය කියනවා ඕවර්ලෝඩ් කියලා. තව අවස්ථාවක එක්ස්ප්ලেইন කරා ඕවර් කරන්ට් තමයි හැබැයි ෂෝට් සර්කිට් එකක්. ඒ කියන්නේ අපි කතා කරන මේ මෝටර් ටර්මිනල් එකේ ෂෝට් සර්කිට් එකක් වෙලා තියෙනවා. මෙතන තිබිච්ච පේස් එකක් එහෙම නැත්නම් පේස් එකයි නියුට්‍රල් එක එකට සම්බන්ධ වෙලා. එහෙම වුණොත් අපි දැනගන්න ඕන කොච්චර ප්‍රමාණයක කරන්ට් එකක් මේ සර්කිට් එකේ ඩ්‍රෝ වෙන්න පුළුවන්ද. අපි ඕවර් කරන්ට් එක ඕවර්ලෝඩ් එකකදී නම් පැහැදිලිව කිව්වා මේක 100ට 150 250ක් වෙන්න පුළුවන්. ෂෝට් සර්කිට් එකක් වුණත් කොච්චර කරන්ට් එකක් ඩ්‍රෝ වෙන්න පුළුවන්ද? මේක බොහොම සරලව කැල්කියුලේට් කරන්න පුළුවන්. අපි නිකන් පුංචි ලෝඩ් එකක් ගත්තොත් අපි හිතමු අපි කතා කරන පුංචි ලෑම්ප් එකක් තිබ්බා. මේ ලෑම්ප් එකට අපි සප්ලයි දුන්නා 230 වෝල්ට්. අපි නිකන් හිතුවොත් 230 වෝල්ට් සප්ලයි එක දීලා මේ ලෑම්ප් එක රන් කරනවා නම් අපි හිතමු ලෑම්ප් එකේ සයිස් එක වොට් 500ක්. අපි දන්නවා approximately 2 ampere මේ සර්කිට් එකේ ලෝඩ් කරන්ට් එක. එහෙමනම් මේක තමයි ලෝඩ් කරන්ට් එක. වැරදිලාමත් මේ සර්කිට් එකට තව 500 වොට් ලෑම්ප් එකක් කනෙක්ට් වුණොත් අපි සර්කිට් එක ඩිසයින් කරලා තිබ්බේ ඇම්පියර් දෙකකට දැන් ඇම්පියර් 4ක් ඩ්‍රෝ වෙන්න හදනවා. මේ ඇත්තටම ලෝඩ් එක වැඩි වෙලා එක්සසිව් ලෝඩ් එකක් ඇවිල්ලා. එහෙනම් මේක තමයි ඕවර්ලෝඩ් කියන අවස්ථාව. ඒ ඕවර්ලෝඩ් එකට සාපේක්ෂව යන ඕවර් කරන්ට් එක තමයි අර පෙන්වන්නේ ඇම්පියර් 4ක් කියලා මේ අවස්ථාවේ. හැබැයි වැරදිලාවත් මෙන්න මේ කතා කරපු එන්ස් දෙක ෂෝට් සර්කිට් වුණොත් මේ සර්කිට් එකේ කොච්චර කරන්ට් එකක් ෆ්ලෝ වෙන්න පුළුවන්ද? ලෝඩ් එක තියෙද්දි නම් ඇම්පියර් දෙකයි. හැබැයි මේ සර්කිට් එක ෂෝට් වුණොත් මේක අපි පේස් එක නියුට්‍රල් එක ගත්තොත් මේ දෙක ෂෝට් වුණොත් මේ සර්කිට් එකේ ෆ්ලෝ වෙන්න පුළුවන් කරන්ට් එක අපිට බොහොම සරලව කැල්කියුලේට් කරන්න පුළුවන්. අපි දන්නවා V IR අපිට කැල්කියුලේට් කරගන්න ඕන I එක V divide by R voltage divide by resistance. රෙසිස්ටන්ස් කියන එකට අපිට තියෙන පුංචි ෆිගර් එකක් අපි දන්න ෂෝට් සර්කිට් එකක් වුණාම තියරිටිකලි මේ රෙසිස්ටන්ස් එක 0 කියලා කන්සිඩර් කරන්නේ. එහෙමනම් අපි දන්නවා මේ වගේ ෂෝට් සර්කිට් එකක් වුණොත් කැල්කියුලේට් කරොත් තියරිටිකල් වැලියු එක කීයද? V කියන්නේ 230 divide by 0 වැලියු එක අනන්තයක්. ඒ කියන්නේ කියා ගන්න බෑ ප්‍රමාණය. ඒ වෙන්නේ මේ රෙසිස්ටන්ස් එක අපි 0 කියලා කන්සිඩර් කරොත්. අපි ප්‍රැක්ටිකල් වැලියු එකක් ගමු. අපි හිතුව මේ රෙසිස්ටන්ස් එක 0 නෙමෙයි 0.1 ohms. නිකම් පොඩි වැලියු එකක් මම දැම්මා. මීට වඩා අඩු වෙන්න පුළුවන්, නැත්නම් මීට වඩා වැඩි වෙන්න පුළුවන්. මම හිතනවා මේ ෂෝට් සර්කිට් එක වුණා. මේ ෂෝට් සර්කිට් එක සිද්ධ වුණාම මේ සර්කිට් එකේ රෙසිස්ටන්ස් එක 0.1 ohm. එහෙම වුණොත් V 230 230 divide by 0.1 කී දෙන්නේ? කැල්කියුලේටර් එක කරන් බලන්න. 2300 amp. මෙන්න කතන්දරේ. ඕවර්ලෝඩ් එකක් වුණාම ඕවර් කරන්ට් වුණාම රේටඩ් කරන්ට් එක වගේ දෙගුණයක් තුන් ගුණයක් හතර ගුණයක් තමයි මේ සර්කිට් එකේ ෆ්ලෝ වුනේ. හැබැයි ෂෝට් සර්කිට් එකක් වෙච්ච ගමන් මේ සර්කිට් එකේ අපි මේ කතා කරන සර්කිට් එකේ මෝටර් සර්කිට් එක වෙන්න පුළුවන්. අපි මේ කතා කරපු සිම්පල් අපේ එක්සැම්පල් එකේ වෙන්න පුළුවන්. ඩ්‍රෝ වෙන කරන්ට් එක කොච්චරද? 2300 amp. ඉතින් thousands of amps. ඇම්පියර් 10 ගණක් යනවා. සර්කිට් එක ඩිසයින් කරලා තිබෙන බොහොම පොඩි කරන්ට් එකකට ඇම්පියර් 2කට වෙන්න පුළුවන්, 5කට වෙන්න පුළුවන්, 6කට වෙන්න පුළුවන්. සර්කිට් එකේ ෆෝල් කරන්ට් එක 2000. එහෙනම් බොහොම පැහැදිලිව පේනවා මේ වගේ කතන්දරයකදී ෂෝට් සර්කිට් එකක් කියලා කියන්නේ අපි හිත බල ඉන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි. ක්වික්ලි ඇක්ෂන් එකක් ගන්න ඕන මේ සර්කිට් එකේ ප්‍රොටෙක්ෂන් එකට. එහෙම නැත්නම් මෙන්න මේ සර්කිට් එකේ සේෆ්ටි වලට. එහෙනම් බොහොම පැහැදිලි. අපි මේ කතා කරපු ඕවර්ලෝඩ් සහ ඕවර් කරන්ට් කියන දෙක හරියටම ඩිෆයින් කරගන්න. ඕවර් කරන්ට් ඩියු ටු ෂෝට් සර්කිට්. සමහර අවස්ථාවලදී කතා කරනවා ඕවර් කරන්ට් ඩියු ටු ඕවර්ලෝඩ්. එතකොට අපි ගොඩක් වෙලාවට භාවිතේ අපි සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි කරන්නේ overload protection and short circuit protection. එතකොට දෙකම එක විදිහකින් ගත්තොත් ඕවර් කරන්ට් තමයි. හැබැයි percentage එක ගැන හරි concern එකක් තියෙනවා.
අපි මෝටර් සර්කිට් ගැන කතා කරනකොට නම් ඕවර්ලෝඩ් ගැන කතා කරා. ඕවර්ලෝඩ් රිලේ එක ගැන කතා කරා. මේකේ ෆන්ක්ෂන් එක ගැන කතා කරා. ඒකත් එක්කම මේකේ සිලෙක්ෂන් එක ගැන කතා කරා. අපි කිව්වා ක්ලාස් 10 කර්ව් තිබ්බා, ක්ලාස් 20 කර්ව් තිබ්බා, ක්ලාස් 30 කර්ව් තිබ්බා. මේ වගේ එක එක ටයිම් ඩියුරේෂන්ස් තිබ්බේ. මේක තමයි ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන්. උදාහරණයක් ගත්තොත් rated current into something 2 times 3 times වෙන්න පුළුවන්. අපි කතා කරා ඔය කතන්දරෙත් එක්කම circuit breaker එකක් ගැන, short circuit protection device එකක් ගැන, SCPD එකක් ගැන, නැත්නම් circuit breaker එකක් ගැන. circuit breaker එක තිබ්බේ මොකටද? මේ circuit breaker එක තිබ්බේ වෙන මොකකටවත් නෙමෙයි. මෙන්න මේ circuit එකේ short circuit එකක් වුණොත් එහෙම නැත්නම් මෙන්න මේ type එකේ fault එකක් වුණොත් ඒ වගේ thousands of amps මේකේ flow වෙන්න ගත්තොත් quickly පුළුවන් තරම් ඉක්මනට අපිට මේ circuit එක disconnect කරන්න නැත්නම් isolate කරන්න. එහෙමනම් බොහොම පැහැදිලි අපි කතා කරපු motor starter solution එකේ circuit breaker එක මේ කතා කරන application එකේ ලොකු critical role එකක් play කරනවා. ඒක නිසා මේක හරි කල්පනාවෙන් select කරගන්න ඕන component එකක්. දැන් ඔයාලා දන්නවා ඔයාලගේ application වල circuit breaker පාවිච්චි කරනවා house wiring වලදී, එහෙම නැත්නම් ඔයාලගේ control circuits වලදී, එහෙම නැත්නම් ඔයාලගේ තියෙන power circuits වලදී. එතකොට මේ circuit breaker එක select කරන්නේ අපි මේ කතා කරන මෙන්න මේ වගේ fault current එකක් ගැන හිතේ තියාගෙනද. එතකොට මේ කතන්දරේදී මම පෙන්නවා අපි කතා කරනවා coordination ගැන පෙන්වනවා කියලා මම mean කරේ අපිට තිබ්බ motor starter solution එකක් හදාගන්න අවස්ථා කීපයක් equipment කීපයක් හොයාගන්න ඕන. මේ equipment ටික නිකම්ම ගෙනල්ලා අපි high කරගන්නවද? එහෙම high කරගත්තම වැරදිලාවත් මෙතන fault එකක් වුණොත් motor end එකේ motor එක ඇතුලේ fault එකක් වුණොත් අපේ main supply එක එහෙම නැත්නම් මෙන්න මේ කතා කරන motor starter solution එක එහෙම නැත්නම් මෙන්න මේ circuit එක safeද? ඒක තරම් නෙමෙයි මුලින් කතා කරන්න මෙයා මේ මැෂින් එක සේෆ් කියන එක නෙමෙයි මෙතන ඉන්න අර ඔපරේටර් සේෆ්ද ඔයාලා මේ දෙන සිස්ටම් එකේ ප්‍රොබ්ලම් එකක් වුණොත් ඔපරේටර්ට එහෙම නැත්නම් යූසර්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද කියන එක තමයි අද කතා කරන්න හදන්නේ. එතකොට මෙන්න මේ කතන්දරේදී අපි හිතන්න ඕන දේවල් තමයි අපේ මේන් කන්සර්න් එක. එහෙමනම් බොහොම පැහැදිලි අද අපි කතා කරන්නේ coordination of components. සමහරකට මම මේ දෙසරක් තුන්සරක් කිව්වේ මේ වචනේ සමහරකට හුරු නැතුව ඇති. අද ගිහින් බලන්න ඔය motor control equipment select කරගන්න එහෙම නැත්නම් මේ motor control equipment sell කරන අයගේ catalogs තියෙනවා. මේ catalog වල මුල්ලම හරිය කියපු වචනයක් තමයි coordination කියන එක. අපි අමතක කළා දාපු වචනයක්. හොයන්න නැති වචනයක් ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. right. එහෙනම් අද අපි කතා කරන්නේ පළවෙනි part එක circuit breakers ගැන. circuit breakers ඔයාලා දන්නවා. Circuit breaker එකක basic definition එක කියනවා. A circuit breaker is an automatically operated electrical switch designed to protect an electric circuit from damage caused by excess current. මෙන්න මෙතන පෙන්නනවා කතන්දර. excess current. මොකද මේ excess current කියලා කියන්නේ? excess current. over current. එහෙම නැත්නම් overload. excess current from an overload. over current from overload. or short circuit current. එහෙනම් circuit breaker එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ fault එකක් වුණොත් ඒ කියන්නේ over current එකක් overload එකක් වුණොත් circuit එක automatically isolate කරන හදපු device එකක්. Its basic function is to interrupt the current flow after a fault detected. fault එකක් detect කරාට පස්සේ මම කිව්වා යන current එක fault එකකදී යන current එක ampere 10 ගණක් වෙන්න පුළුවන් especially short circuit එකක් වුණොත්. එතකොට circuit breaker එකේ main purpose එක තමයි මෙන්න මේ කතා කරපු high current එක නැත්නම් excessive current එක දැකපු ගමන් මේ current එකට වචනයක් කිව්වා interrupt the fault current. එහෙනම් circuit breaker එකේ main purpose එක to interrupt the fault current. එහෙනම් මේ තියෙන ඉන්ඩස්ට්‍රි එකේ අපි පාවිච්චි කරන සර්කිට් බ්‍රේකර් කීපයක් මේව ගැන අමුතුවෙන් මම කියන්න ඕනේ නැහැ. මේක නම් ඔයාලා හොඳටම දන්නවා. මේ ඇවිල්ලා ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි කරන MCB එකක්, miniature circuit breaker එකක්. ඊට පස්සේ ටිකක් heavy capacities වලට යනවා නම් අපි පාවිච්චි කරනවා මෙන්න මේ type එකේ circuit breaker එකක්. මේකට අපි කිව්වා molded case circuit breaker එකක්. එහෙම නැත්නම් MCCB එකක්. මීට වඩා පොඩ්ඩක් වෙනස් type එකක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම මේ දීලා තියෙන MCCB එක මේ පින්තූරේ පෙන්වලා තියෙන MCCB එක 4 pole MCCB එකක් pole 4ක් switch කරන්න පුළුවන් MCCB එකක් MCB එක නම් 3 pole එකක් මේක වෙන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකේ 3 pole පාවිච්චි කරන්නත් පුළුවන් 4 pole පාවිච්චි කරන්න පුළුවන් මීටත් වඩා higher requirement වලදී higher capacity requirement වලදී නැත්නම් higher protection requirement වලදී අපි පාවිච්චි කරනවා තවත් මීට වඩා heavy duty precision circuit breaker එකක් මේකට අපි කියවා air circuit breaker නැත්නම් ACB මීට අමතරව
ඔයාලගේ ඇප්ලිකේෂන් වලදී ඔයාලා දැකලා තියෙන කීක විදිහේ සර්කිට් බ්‍රේකර්, ඔයිල් සර්කිට් බ්‍රේකර්, මිනිමම් ඔයිල් සර්කිට් බ්‍රේකර්, vacuum circuit breaker, SF6 circuit breaker, තව මීට වඩා ස්පෙෂල් ටයිප් තියෙනවා earth leakage circuit breaker. මේ ඔක්කොම circuit breaker නම් තමයි. හැබැයි අපි මේ අද කතා කරන topic එකට අපට වැදගත් වෙන්නේ over current නැත්නම් overload and short circuit protection වලට පාවිච්චි කරන circuit breaker. මේක නිකන් මම බොහොම සරලව කිව්වොත් thermal magnetic circuit breaker. මේ වචනේ හොඳට අහලා තියෙන වචනයක්. thermal magnetic circuit breaker මේ කියන්නේ මේ කතා කරන circuit breaker වල තියෙන tripping mechanism එක, operating mechanism එක, thermal the magnetic. එතකොට මේවා thermal magnetic circuit breaker. එහෙමනම් industry එක යන හැමෝම දැනගත යුතු දේවල් තමයි මේ තියෙන industry එකේ පාවිච්චි කරන circuit breaker type තුනක් තමයි මේ පෙන්වලා තියෙන්නේ. MCB, MCCB, ACB. දැන් අද අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ කතා කරන circuit breaker වල අපි දැනගත යුතුම කාරණා කීපයක්. මෙතන පෙන්වලා තියෙනවා සාමාන්‍යයෙන් ගත්තොත් circuit breaker එකක්. මේ circuit breaker එකක වැදගත් වෙන parameters කීපයක්. මේ circuit breaker එකේ මෙන්න වගේ name plate එකකට මේක ලියලා තියෙනවා. circuit breaker එක ගත්තොත් ඒ circuit breaker එකේ name plate එකට මෙන්න මේ කතා කරපු ratings mention කරලා තියෙනවා. එකක් තමයි rated voltage එක UE. අනිත් එක තමයි rated current එක IN. මේ දෙක හරි වැදගත්. අපි දන්නවා MCB එකක් ගත්තොත් 6 ampere MCB එකක් ගත්තොත් ඒක ලියලා තියෙනවා 240 volt rated voltage. 240 rated voltage 230 rated voltage, IN rated current එක ampere 6ක් වෙන්න පුළුවන්, ampere 16ක් වෙන්න පුළුවන්, 32ක් වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. ඒකත් එක්කම වැදගත් පැරාමීටර් දෙකක් තව තියෙනවා. එකකට අපි කියනවා IR එහෙම නැත්නම් IRTH. මේ IRO IRTH කියලා කියන්නේ overload protection rating එක. මේ circuit breaker එකේ overload protection එක rate වෙන්නේ කොතෙන්දද? එහෙනම් IN එක කිව්වා IR එක කිව්වා. හොඳට මතක තියාගන්න මේ පැරාමීටර් දෙක. circuit breaker එකක් ගත්තොත් හරි වැදගත්. IRTH කියලා සමහර අය කියනවා. ඒකත් එක්කම තව පැරාමීටර් එකක් තියෙනවා. ඒකට අපි කියනවා short circuit protection parameter එක IM. නිකන් M කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි magnetic. මේ IRTH කියලා කියන්නේ thermal setting එක. මේක තමයි magnetic setting එක මේ circuit breaker එකේ. ඊට පස්සේ තවත් rating එකක් explain කරනවා circuit breaker වල industrial applications වල පාවිච්චි කරන circuit breaker වල especially MCCBs වල ACB වල පෙන්නනවා ICU. මම මේකට කියන්නේ ultimated short circuit capacity. ඔයාලා ඒක අමතක කළා දාන්න. මේකට අපි කිව්වා short circuit breaking current එක. එහෙම නැත්නම් ICU. අපි කතා කරන domestic type එකට આવොත් MCBs වලට આવොත් අපි මේකට කියන්නේ ICN. එහෙමනම් ඔයාලා circuit breaker එක අතර ගත්ත ගමන් circuit breaker එකේ feeling එක එන්න නම් මෙන්න මේ කතා කරන parameter ටික quickly absorb කරගන්න ඕන. උදාහරණයක් තියෙනනේ මේ උදාහරණේ බලන්න මේ කතා කරන name plate එකේ එහෙම නැත්නම් මේ rating plate එකේ මේ ටික ලියලා තියෙද කියලා තියෙනවා. UE තියෙනවා, ICU තියෙනවා පේනවනේ. ICU mention කරලා තියෙන නිකන් නෙමෙයි කිලෝ වලින් අමතක කරන්න එපා. short circuit current එක mention කරලා තියෙන්නේ කොහොමද? කිලෝ වලින්. ඇයි? අපි දැක්ක basic calculation එකේ fault current එක kilo amperes. එහෙම නැත්නම් thousands of amperes. rated voltage එක පෙන්නුවා, impulse voltage එක මේක පස්සේ වෙලාවක් කියලා දෙන්න. ඒකත් එක්කම මේකේ තියෙන ගොඩක් ඒ ඔක්කොම වෙලා වැදගත්ම දේ තමයි මොකක්ද අපි කතා කරන්නේ ස්ටෑන්ඩඩ් එක. අපි කතා කරලා තියෙනවා IEC 60947 ගැන. එහෙනම් මේක ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් කවර් කරන circuit breaker එකක්. මේ circuit breaker එකේ මම පෙන්නුවත් එක මේ close එක. මේ circuit breaker එකේ මේවා තමයි parameters. එහෙමනම් ඊට පස්සේ අතට circuit breaker එකක් ගත්තම circuit breaker එකේ දිග පළල නෙමෙයි හොයන්න ඕන. මම circuit breaker වලට වෙනම session එකක් කරමු අපි circuit breaker selection ගැන. මේ අපි කතා කරන්නේ motor controls වලට අපි circuit breaker එකක් select කරන්නේ කොහොමද කියලා අපි distribution වලට වෙනම එකක් බලමු වෙනම දවසක. එහෙනම් මෙන්න point ටික මතකයිනේ IN, IR, එතන IRTH, IM, ICU, UE. මේ වචන ටික මම ඉස්සරහට කතා කරයි. ආපහු බය වෙන්න එපා. මේ IM කිව්වේ මොකද්ද, IR කිව්වේ මොකද්ද කියන එක ගැන worry වෙන්න එපා ඉස්සරහට. මම නිකන් ගත්තොත් සාමාන්‍යයෙන් අපි කතා කරන circuit breakers වල බොහොම මේ ඉක්මනට කතා කරගෙන ගියොත් අපේ tripping curve එක මේකට අපි කිව්වා circuit breaker එකේ tripping curve එක. ඒ tripping curve එක ගත්තොත් ඕනම circuit breaker එකක basic tripping curve එක තමයි මේ පෙන්වලා තියෙන්නේ. එතකොට basic tripping curve එකේ මෙන්න මේ part එක. මේ පෙන්වන්නේ මෙහෙම curve එකක්. මේකට අපි කිව්වා thermal tripping part එක. මේක තමයි thermal part එක. මේ තියෙන්නේ අපේ magnetic tripping part එක. magnet එක වැඩ කරන්නේ කොහොමද? electromagnet එක වැඩ කරන්නේ කොහොමද කියන එක. මේ තිබ්බේ මගේ IR rating එක, rated current එක. එහෙම නැත්නම් මේ තිබ්බේ ඒකත් එක්ක මේක තිබ්බේ IM එක. මේ තිබ්බේ මගේ ultimate short circuit capacity එක. එහෙම නැත්නම් ICU short circuit current එක. එහෙමනම් බොහොම පැහැදිලි. ICU මේ ICU කියලා කියන rating එක ඇත්තටම ඉන්නේ කිලෝ ඇම්පියර් වලින්. මේ rating එක ඉන්නේ කිලෝ ඇම්පියර් වලින්.
මේ කතන්දරේ IM එක වෙනස් වෙන්න පුළුවන් multiples of ampere IR එක rated current එක මේක වෙනස් වෙන්න පුළුවන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ අපි domestic circuit breaker ගමුකෝ domestic applications වලට පාවිච්චි කරන circuit breaker එහෙම නැත්නම් අපි කතා කරන MCBs ඒතර MCB වල මෙන්න පෙන්නලා දිනවා IR is equals to IN rated current equal to rated thermal current ampere 6ක් කිව්වනම් ampere 6 කියන්නේ thermal device එක activate වෙන්න පටන් ගන්න තැන. ඒකත් එක්කම මෙන්න මේ කතා කරන domestic type circuit breaker වල අපි කතා කරන IM එක තියෙන්න පුළුවන් තැන් තුනක් explain කරනවා. සමහර circuit breaker වල IM එක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ IM එක අපි කතා කරන magnetic tripping current එක තියෙන්න පුළුවන් rated current එක වගේ 3 ගුණේ ඉඳලා 5 ගුණේ වෙනකම්. මේ type එකට අපි කිව්වා type B circuit breaker. තව circuit breaker එකක් තියෙනවා මේක 5 times to 10 times මේ circuit breaker එකට අපි කිව්වා type C circuit breaker එකක්. තව circuit breaker එකක් තියෙනවා 10 times to 20 times මේකට අපි කිව්වා type D circuit breaker එකක්. එහෙමනම් අපි applications domestic applications වලට circuit breaker select කරනකොට especially MCB select කරනකොට අපට හම්බුනා type 3ක් type B, type C and type D. එතකොට type B කියලා කියන්නේ අපි කියනවා general purpose circuit breakers. type C කියන්නේ motor applications වලට පාවිච්චි කරන circuit breakers domestic වුණත් type D කියලා කියන්නේ අපි කියනවා heavy magnetic එහෙම නැත්නම් අපි කියනවා transformer type applications වලට පාවිච්චි කරන MCB එකක්. එහෙනම් MCB type 3යි MCB type 3 important difference වැදගත්ම වෙනස තමයි magnet එක IM එක කොහෙද තිබ්බේ මේක mark down කරගන්න. අපි industry එකට ආවොත් අපි කතා කරන circuit breaker අපි පාවිච්චි කරනවා industry එකේ පාවිච්චි කරන MCBs ඒ මේ වගේම තමයි IR එක IN ට සමානයි fixed එක වෙනස් කරන්න බෑ. එතකොට පෙන්නනවා B type එක B කියන්නේ ඉස්සර දෙකක් තියෙනවා B type එක ගත්තොත් rated current එක මම නම් කියන්නේ 4 to 7 times කියලා 4 to 6 times sorry මමගේ කට වචනෙට කියන්නේ 4 to 6 times කියලා ඇත්තටම ගත්තොත් 3.2 times to 4.8 times තමයි rated current එක වගේ ඒ කියන්නේ IM එක තියෙන්නේ. එතකොට 7 to 10 times තමයි C curve එකේ නැත්නම් C type එකේ circuit breakers වල IM එක තියෙන්නේ. ඒකත් එක්කම D type එකේ මේකෙත් industry එකේ මේ තුනම පාවිච්චි කරනවා. B, C, D ඒක තියෙන්නේ 10 to 14 times. ඒ කියන්නේ rated current එක ampere 6ක් නම් IM එක තියෙන්නේ ampere 60ක් දුරින් 6 to 10 times. sorry 10 to 14 times sorry. එතකොට මේ කතන්දරේ තේමයි type C පාවිච්චි කරන්නේ motor application වලට මෙතනත් general purpose lighting and heating loads වලට type D for starters with transformer type starters වලට තමයි මෙන්න මේ කතා කරන D type එක පාවිච්චි කරන්නේ. එහෙනම් බොහොම සරලයි. අපි ගත්තොත් MCBs ගත්තොත් IEC 60948 එහෙම නැත්නම් IEC 60947 standard එකේ circuit breaker domestic or industry. ඊට පස්සේ industrial MCCBs වලට ගියොත් එහෙම නැත්නම් ACBs වලට ගියොත් මෙන්න මේ වගේ තියෙන කතන්දර ගොඩක් මේවා thermal magnetic වෙන්න පුළුවන් එහෙම නැත්නම් electronic tripping තියෙන්න පුළුවන් thermal magnetic tripping එකක් තියෙන්න පුළුවන් electronic tripping එකක් තියෙන්න පුළුවන් දෙකම එකම වැඩේ කරන්නේ එකම විදියට තමයි වැඩේ කරන්නේ එතකොට rated current එක සමහර circuit breaker තියෙනවා rated current එක thermal current එක rated current එකට සමානයි ඒක fixed එතකොට මේ තියෙන්නේ adjustable ඒවා තියෙනවා සමහර circuit breaker තියෙනවා අපි කතා කරන IR එක adjust කරන්න පුළුවන් කොච්චරද rated current එක වගේ 70ක් ඉඳලා 100ක් වෙනකම් right මේ අපි කියනවා thermal magnetic fixed circuit breakers මේවා thermal adjustable circuit breaker market එකට ගියාම MCCBs තියෙනවා IM එක fixed IM එක වෙනස් කරන්න බෑ ඒක 7 සිට 10 දක්වා තියෙන්නේ rated current එකේ 7 ගුණ ඉඳලා 10 ගුණ දක්වා ඒ සමහර MCBs තියෙනවා සමහර circuit breaker තියෙනවා මේ IM එක adjustable ඒ IM එක adjust කරන්න පුළුවන් කොතනද 2 to 5 times එහෙම නැත්නම් 5 to 10 times adjust කරන්න පුළුවන් right එහෙනම් සාමාන්‍යයෙන් MCBs market එකට ගිහලා MCCBs ගත්තොත් industrial application වලට ගත්තොත් මේකේ IR එක IM එක adjustable right ඊට පස්සේ electronic type තියෙන electronic type ගොඩක් රවටෙන්නේ air circuit breakers එක සමහර MCCBs වලට එක්කන එතකොට මේ වගේ IM එක adjust කරන්න පුළුවන් ratings වැඩි range එක වැඩි current එක adjust කරන්න පුළුවන් නැත්නම් අපි ගත්තොත් rated current එක වගේ 0.440 ඉඳලා වෙනස් කරන්න පුළුවන් උදාහරණයක් තමයි rated current එක ampere C එක breaker එකක් ගත්තොත් මේ breaker එක ඕන නම් IR එක අපිට adjust කරන්න පුළුවන් ampere 40කට මේක තමයි බොහොම සරලව කියන්නේ
එමනම් මතක තියාගන්න ඉන්ඩස්ට්‍රි එකේ සර්කිට් බ්‍රේකර් පාවිච්චි කරනකොට ඒ සර්කිට් බ්‍රේකර් වල මෙන්න මේ කතා කරන ඉම්පෝටන්ට් පොයින්ට්ස් ටික තියෙනවා. ඒක තමයි IR, IM සහ ICU. ICU එක ඔයාලා දැකලා තියෙනවා නම් අද ගෙදර ගිහිල්ලා බලන්න. එහෙම නැත්නම් අතර MCB එකක් හම්බ වෙනවා බලන්න. MCB එකක් ගහලා තියෙනවා ඉස්සරහ පොඩි කොටුවක් ගහලා 6000. එහෙම නැත්නම් 10000. එහෙම නැත්නම් 6KA. එහෙම නැත්නම් 10KA. මේ වෙන මුකුත් නෙමෙයි. අපි මේ කතා කරන ICN එක එහෙම නැත්නම් ICU එක. පැහැදිලිව සර්කිට් බ්‍රේකර් එකේ පෙන්වලා තියෙන මේ රේටින්ග්ස් ගැන හොඳ අවබෝධයක් තියෙනවා මෙතනින් එහාට යනවා. රයිට්. එහෙනම් මේක තමයි සර්කිට් බ්‍රේකර් එකක සෙටින්ග්ස් ටික. එතකොට සර්කිට් බ්‍රේකර් ක්ලාසිෆිකේෂන් එක මෙහෙමයි. මේක තමයි අපි කතා කරන ෂෝට් සර්කිට් ප්‍රොටෙක්ෂන් ඩිවයිස් එක. එහෙම නැත්නම් ඕවර් කරන්ට් ප්‍රොටෙක්ෂන් ඩිවයිස් එක. දැන් මේ පිළිබඳ තව කතාවක්. මේවා ටිකක් දරුණු කතන්දර. දැන් අපි පැහැදිලිව පෙන්නුවා රේටඩ් කරන්ට් එක කොහෙද තිබ්බේ? ෆෝල්ට් එකක් වුණොත් ෆෝල්ට් කරන්ට් එක තිබ්බේ කොහෙද? ෆෝල්ට් කරන්ට් එක තිබ්බේ කොහෙද? කිලෝ ඇම්පියර් වල. එතකොට මෙන්න මේ ෆෝල්ට් කරන්ට් එක graph එකක ඇඳලා පෙන්නනවා. එහෙම නැත්නම් curve එකක් විදිහට ඇඳලා පෙන්නලා තියෙනවා. මේක තමයි කරන්ට් එක, මේක තමයි time axis එක. එතකොට time එකත් එක්ක කරන්ට් එක යන විදිය. මෙන්න මෙතන තමයි ෆෝල්ට් එකක් උනේ. ෆෝල්ට් එකක් වෙච්ච වෙලාවෙ ඉඳලා සර්කිට් බ්‍රේකර් එක හරහා යන්න පුළුවන් කරන්ට් curve එක තමයි මෙන්න මේ ඇඳලා තියෙන dotted line වලින්. ඒකේ peak එක ලියලා තියෙන වචනයක් prospective fault current peak. මේක තමයි prospective fault current curve එක. මොකද්ද මේ prospective fault current කියලා කියන්නේ? prospective fault current කියලා කියන්නේ අපි calculate කරන calculated fault current එක. අපි ඉස්සෙල්ලා ගණන් හැදුවා. 0.1 කියලා හිතලා ohms ගාන V බෙදීම 0.1 සමානයි අපට ආව 230 බෙදීම 0.1 2300ක් ආවා. මේක එක්තරා විදිහක prospective short circuit capacity එක. එහෙම නැත්නම් calculation එක. හැබැයි මේ මම calculate කරපු විදිහට calculate කරන්න බෑ. resistance එකක් නෙමෙයි. මේ circuit එකේ upstream impedance එකක් තියෙනවා, resistance එකක් තියෙනවා. මේ ඔක්කොම consider කරලා තමයි අපි සාමාන්‍යයෙන් fault current එක calculate කරන්නේ. fault current එක circuit එකක fault current එක calculate කරන්න methods ගොඩාක් තියෙනවා. tools ගොඩාක් තියෙනවා. මේ ටික ඔක්කොම පාවිච්චි කරලා තමයි අපි circuit එකක මෙන්න මේ කතා කරන prospective short circuit capacity එක calculate කරන්නේ. උදාහරණයක් තමයි අපි අපේ වැඩකට මෝටරයක් හයි කරලා තියෙනවා. මේ මෝටරේ fix කරපු මෝටර එකේ short circuit capacity එක අපිට පුළුවන් calculate කරන්න. මේක කරන්න වෙනවා. industry එකට ගියාට පස්සේ ඔයාලට කරන්න වෙනවා. මොකද හේතුව අපි කරන්න හදන්නේ provide කරන්න හදන්නේ මොනවද? protection. එතකොට ඔයාලා motor starter එකක් design කරා නම් ඒ motor starter එකේ safety එක use කරන මනුස්සයගේ safety එක අද equipment safety එක ඔක්කොම තියෙන්නේ ඔයාලගේ අතේ. ඒකේ වගකීම ඔයාලට තියෙන. එහෙනම් selection එක එහෙම නැත්නම් design එක හරියට කරගැනීම හරිම අවශ්‍යතාවයක්. එහෙනම් මේක තමයි පින්නලා තියෙන්නේ යන්න පුළුවන් fault current එක. නිකන් prospective short circuit calculation එක කරපුවම මේ prospective short circuit current එක කියන්නේ කිලෝ ඇම්පියර් වලින්. මම නිකන් ගන්නම්කෝ 9 කිලෝ එකට නිකන් උදාහරණයක් 9 කිලෝ ඇම්පියර්. මේ කියන්නේ මොකක්ද දන්නවද? ෆෝල්ට් එකක් වුණොත් මේ ෆෝල්ට් එක වෙච්ච මේ ෆෝල්ට් එක වෙච්ච තැනයි හැටියට මේ සර්කිට් එකේ කිලෝ ඇම්පියර් 9ක් ඇම්පියර් 9000ක් ෆ්ලෝ වෙන්න පුළුවන්. මොන වෙලාවටද ෆෝල්ට් එකක් වුණා. මේ 9000 ෆෝල්ට් මේ ෆෝල්ට් කරන්ට් එක මේ 9000 ෆෝල්ට් කරන්ට් එක 9000 ෆ්ලෝ වුණොත් මේ සර්කිට් එකට ඩැමේජස් ගොඩක් වෙන්න පුළුවන්. ඒක නිසා සර්කිට් බ්‍රේකර් එකක රෙස්පොන්සිබිලිටි එක ෆීචර් එක තමයි මොකද්ද? සර්කිට් බ්‍රේකර් එකක් මෙන්න මේ යන්න හදන ෆෝල්ට් කරන්ට් එක ලිමිට් කරන්න ඕන. මේකට අපි කිව්වා limited current peak එක. මේක තමයි limited current එක. කවුද limit කරේ? circuit breaker එක. circuit breaker එක මේක flow වෙන්න ඉඩ දෙන්නේ නැහැ. පුළුවන් තරම් ඉක්මනට මේක circuit breaker එක isolate කරලා එතන trip කරලා switch off කරලා open කරලා මෙන්න මේ fault current යන එක නවත්තනවා. එතකොට ඇත්තටම යන්න බලාපොරොත්තු වෙන හිටියට මේ current එක යන්නේ මෙන්න මෙච්චරයි. මෙන්න මේකට අපි කිව්වා මේ curve එක. මෙන්න මේ curve එකේ යට තියෙන area එකට අපි කිව්වා මේක තමයි අපි කතා කරන circuit එකේ fault energy එක. එහෙම නැත්නම් limit කරපු energy limitation එක. මෙන්න මෙතන තමයි fault limit කරලා තියෙන energy එක. limited energy එක. එහෙනම් circuit breaker එකක responsibility එක තමයි මේ තියෙන වගකීම. එහෙම නැත්නම් capability එක තමයි මේ තියෙන්නේ. Current limitation reduces both thermal and electrodynamic stress. මේ වචන දෙක මම ඉස්සරහට කියන්නම්. thermal stress and electrodynamic stress මේ වචන ළමයි පාවිච්චි කරන වචන අපේ ඉන්ඩස්ට්‍රි එකේදී. ඒක නිසා මේ වචන සමහරක් වෙලාවට ඔයාලට හුරු නැති වචන වුණාට නෝට් ඩවුන් කරගන්න, ස්ටඩි කරන්න. මේ වචන ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන ඔයාලා උතරින් බහිනකොට. එතකොට thermal stress එක එහෙම නැත්නම් අපි මේ කතා කරන මේ problem එක නිසා මේ circuit එකේ වෙන්න පුළුවන් thermal stresses එහෙම නැත්නම් electrodynamic stresses minimize කරනවා මෙන්න මේ කතා කරන
current limitation එක නිසා. එහෙමනම් බොහොම සරලයි මේ තියෙන්නේ අපි කතා කරපු fault current එක flow වෙච්ච විදිහ. right? දැන් මම පොඩි වැඩක් කරනවා. දැන් මේකත් ටිකක් දරුණු වැඩක් කරන්න හදන්නේ. මොකක්ද දන්නවද? අර අපි ගිය සතියේ කතා කරපු curve කීපයක් තිබ්බනේ. motor starting current එකේ curve එක ගැන කතා කරා, tripping curve ගැන කතා කරා, circuit breakers වල මම ඔය කියන කතන්දර ටික ඔක්කොම එක උඩේක අඳින්න හදන්නේ. හැබැයි එදාට වඩා පොඩි වෙනසක් තියෙනවා. එදා මම ඇන්දේ current එක මේ axis එකේ. මේ axis එකේ ඇන්දේ current එක. මේ axis එකේ ඇන්දේ time එක. අද මං අක්ෂ දෙක මාරු කරලා axis දෙක මාරු කරලා. අද මේ axis එක time එක, මේ axis එක current එක. ඒක මට ලේසියට කරගන්න ඉප වැඩක්. ඒක මම නෙමෙයි මේ available මේ curve එකේ තියෙනෙත් එහෙම. ඒක නිසා මේක ලේසියෙන් පාවිච්චි කරමු. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? current එක. මේක තමයි rated current එක. මේ තියෙන rated current එක වගේ 2 ගුණේ, 3 ගුණේ, 4 ගුණේ, 5 ගුණේ, 6 ගුණේ. මේ තියෙන time එක, operating time එක වෙන්න පුළුවන්, tripping time එක වෙන්න පුළුවන්. අපි බලමු එක curve එකක් දාලා. මේ තියෙන්නේ motor starting curve එක. මේක නම් අමුතුවෙන් කියන්න ඕනේ. මම කිව්වා motor rated current එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන rated current level එක එකයි starting current එක. මේක ඇත්තටම මෙතන නෙමෙයි එන්න ඕන. මෙන්න මෙහෙ එන්න ඕන. කොච්චරද? 6 to 8 times starting current එක 6 ගුණයක් 8 ගුණයක් විතර වුණා. මම ඒකත් එක්කම කිව්වා මෙන්න මේ current එක තප්පර 10කට වඩා අඩු කාලයකදී rated current level එකට එනවා. පේනවනේ? right. මේ තියෙන්නේ motor starting curve එක. ඊට පස්සේ motor starting curve එක උඩ මම අඳිනවා අපි කතා කරන overload relay එකේ overload curve එක. මේ තියෙන overload එකේ curve එක. overload curve එක. මේක නම් මේ විදිහට මම ඇඳලා පෙන්නුවේ. මෙන්න rated current එක. rated current එකේදී මේක trip වෙන්නේ නැහැ. rated current එක වගේ දෙගුණයක් ගියොත් මොකද වෙන්නේ? trip වෙනවා. කිසිම වෙලාවකදී මේ overload relay එක starting current එකත් එක්ක කිසිම විදිහක fight එකක් නැහැ. ඒ කියන්නේ කවදාකවත් මේ intersection වෙන්නේ නැහැ. starting curve එකයි මේකයි වැරදිලාවත් මේ දෙකේ කුඩ එක ගියා නම් මොකද වෙන්නේ? starting වලදී starting current flow වෙද්දී motor trip වෙනවා. ඒක නිසා මේ දෙක තියෙන දුරින් මම මේක select කරගන්න විදිහක් කිව්වා. එතකොට අපේ අවශ්‍යතාවය හැටියට මේ curve එක වෙනස් වෙනවා නම් වැරදිලාවත් අපි හිතුව මෙන්න මෙහි යන තිබිච්ච curve එකක් කියලා. starting current එක මේ වගේ අඩු වුණා නම් මේ curve එක intersect වෙනවා. ඒක නවත්තන්න අපි පාවිච්චි කරා මේකට classes class 10, class 20, class 30 පාවිච්චි කරලා මේ curve එක අතරින් උඩට shift කරගත්තා. මේ තියෙන short circuit protection curve එක circuit breaker එකක් පාවිච්චි කරනවා නම් circuit breaker එකේ short circuit protection curve එක තමයි මේ තියෙන්නේ. ඒකත් එක්කම මේ තියෙන්නේ breaking capacity of a contactor. මම මේක ගිය සතියේ කිව්වා ලියලා තියාගන්න කියලා. contactor එකක මම කිව්වා AC3 වුණොත් එහෙම නැත්නම් AC4 වුණොත් breaking capacity එක කීයද කියලා. මම හිතන්නේ මතක ඇති. අපි බලමු මේක. එහෙමනම් contactor එකක breaking capacity එකක් තියෙනවා. ඒ breaking capacity එක තමයි මේ පෙන්වලා තියෙන්නේ. එහෙනම් අපි ගත්ත අපේ ළඟ අපේ motor starter එකේ තිබිච්ච parameter ටික ඔක්කොම එක තැනකට. starting curve එක තිබ්බ motor එකේ, overload එකේ curve එක තිබ්බා, short circuit curve එක, නැත්නම් magnetic tripping curve එක, ඒකත් එක්කම contactor එකේ breaking capacity එක තිබ්බා. මේ ටික ඔක්කොම එක උඩ තියලා තමයි අපි මෙතනින් එහාට මේ discussion එක කරගෙන යන්නේ. එතකොට අපිට වැදගත් වෙන දේවල් කීපයක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ කතා කරපු curve ටික. ඒ curve ටික තමයි මේ තියෙන්නේ. මේ curve ටික කොහොමද හරියට manage කරගන්නේ? මම කියන්න ඕනේ අමුතුවෙන් වැරදිලාවත් මේ කතා කරන curve එක මේ හරිය තිබ්බොත්, එහෙම නැත්නම් මේ කතා කරන curve එක මෙහෙ තිබ්බොත්, මේ කතා කරන curve එක මේ හරිය, එහෙම නැත්නම් මේ හරිය තිබ්බොත් අපිට මොන වගේ දේවල් වෙයිද කියලා තමයි මේ කතා කරන්නේ. මේකට තමයි අපි කියන්නේ type coordination, එහෙම නැත්නම් coordination. අපි පාවිච්චි කරන උපකරණ ටික එකට එකක් සම්බන්ධ කරන මෙතඩ් එක තමයි මේ තියෙන්නේ. right. එහෙමනම් ඔය කතා කරපු දේ මම මෙහෙම ඇඳලා මට පොඩි කතාවක් කියනවා. මතක නේද ඉස්සෙල්ලා කිව්වා thermal stress and electrodynamic stress කියලා. එතකොට short circuit එකක් අපි කතා කරන ඕනම circuit එකක short circuit එකක් වුණාම short circuit එකක් වෙනම් වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි electrodynamic effect එකක් වෙන්න පුළුවන්. electrodynamic effect එක කියලා කියන්නේ short circuit එකක් වුණා huge current එකක් අරන් යන්න ගත්ත මේ circuit එකේ. එතකොට mechanical ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ circuit breaker එකේ internal component වල vibrations එන්න පුළුවන්. mechanical vibrations එන්න පුළුවන්. මේ mechanical vibrations නිසා සමහරක් වෙලාවට මේ ඇතුළේ තියෙන equipment මේ අපි use කරපු equipment වල repulsion of contacts පොඩ්ඩක් උඩට යන try කරන්න පුළුවන්. එහෙම නැත්නම් propagation of electric arcs හැදෙන්න පුළුවන්. electric ඔයාලා දැකලා තියෙනවා. මේ කියන්නේ short circuit එකක් වෙච්ච ගමන් contacts arc වෙනවා. වෙන්නේ හේතුව contacts loose වෙන්න ගන්නවා අර vibration එක නිසා. ඒකත් එක්කම damage to isolation equipment. isolators තිබුණා නම් isolation equipment තිබුණා නම් මේව damage වෙන්න පුළුවන්. මේකට අපි කියනවා electrodynamic effects. ඒකත් එක්කම short circuit එකක් වුණොත් thermal effect එකක් වෙන්න පුළුවන්. මේකට අපි කියනවා I squared T. I squared T කියන්නේ I වර්ගය T. I වර්ගය T කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි
rated current එක වගේ වර්ගයක් කොච්චර කාලයක් අරන් ගියාද මේක තමයි energy එක. අපි කතා කරන thermal energy එක. මේ thermal energy නිසා fusion of contacts weld වෙන්න පුළුවන්. Generation of electric arcs උඩට කියපු විදිහම තමයි. Heat damage to isolation equipment. ඒ කියන්නේ short circuit එකක් වුණාම thermal effect එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ අපි කතා කරන circuit එකේ තියෙන component වල contacts වල temperature up වෙන්න පුළුවන්. temperature up වෙලා temperature up වෙන නිසා සමහරක් වෙලාවට මේ circuit එකේ faults එන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න short circuit එකක් වුණාම වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. මම මේ දෙක පෙන්වන්න හදන්නේ කොහොමද ඇත්තටම වෙන්නේ කියලා. උදාහරණයක් තමයි මේක තමයි මගේ power switching equipment එක. එහෙම නැත්නම් මගේ contactor එකේ contact point එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මගේ contactor එකේ contact point එක. අපි හිතමු මේ contact point එක ඉස්සර දෙවි හරියට මේක shield වෙලා මේ contact දෙක contact වෙලා තිබ්බේ. ඒක සැරේටම short circuit එකක් වුණා system එකේ. short circuit එකක් වෙච්ච ගමන් short circuit current එක flow වෙන්න ගත්තා. short circuit current එක flow වෙන්න ගන්නකොට මම කිව්වා මේ circuit එකේ එන quick vibration එක නිසා මෙන්න මේ contacts repulsation එක කොච්චර spring tension කරලා තිබ්බත් පොඩ්ඩක් උඩට යෑමේ හැකියාව තියෙනවා. ඒ උඩට යෑමේ හැකියාව ඉන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. voltage drop එක වෙන්න පුළුවන්. ඒකත් එක්කම mechanical shocks වෙන්න පුළුවන්. මෙන්න මේක නිසා contact එක උඩට යන්න පුළුවන්. උඩට යනකොට මොකද වෙන්නේ? arc එකක් generate වෙන්න පුළුවන්. arc එකක් generate වෙනවා කියලා කියන්නේ මෙන්න මේ release energy එක නිසා මෙන්න මේ contact එක මොකද වෙන්න පුළුවන්? weld වෙන්න පුළුවන්. මේ silver contacts liquid වෙලා weld වෙන්න පුළුවන්. මෙන්න එක කතන්දරයක්. ඒ කියන්නේ අපි කතා කරන motor starter circuit එකේ short circuit එකක් වුණොත් contactor එකේ contact point weld වෙන්න පුළුවන්. මට මේ ගැන ඔයාලට තාම experience එකක් නැතුව ඇති. industry එකට යන්න, training එකට ගියපු දවස් ඉඳලා පෙනේ මේ කතා කරන industries වල damage වෙච්ච contactors, damage වෙච්ච circuit breakers, isolators, disconnectors කොච්චර තියෙනවද? ඒවා අරලා බැලුවොත් පැහැදිලිව පෙනේ contact point weld වෙලා මේ කතා කරන silver point උණු වෙලා weld වෙලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අර පැත්තේ short circuit එකක් වෙච්ච ගමන් component damage වෙන්න අරගෙන. මෙන්න මේක තමයි point එක. මේක තමයි අපි කතා කරලා යුතු point එක. එතකොට අපි circuit එක design කරන්න ඕන වැරදිලාවත් මේ වගේ fault current එකක් අරන් ගියොත් ඒ fault current එක නිසා circuit එකේ තියෙන component damage නොවෙන්න. මෙන්න damage වෙන්න පුළුවන් හේතු. ඒක නිසා අපි මෙතනින් එහාට consider කරන්න හදන්නේ මෙන්න මේ වගේ කතන්දරයක් වුණොත් ඒ කියන්නේ ඔයාලට පේනවද අර current limitation එක මේ circuit එක කරා flow වෙච්ච ඉස්සර current එක මෙන්න මෙහාන ගියේ limit වෙච්ච current එක අද මම එක limit කරලා තියෙනවා. මේ limit කරපු නිසා අර කතා කරපු arc එක පොඩි arc එකක් ආව තමයි. හැබැයි ලොකු energy එකක් මේක කරා transfer වුන්නේ නැහැ. ඒ කියන්නේ contact එක safe. එhmenan අද මේ පෙන්වන්න හදන්නේ අපි අර component පාවිච්චි කරාට ඒ component පාවිච්චි කරද්දී පාවිච්චි කරන component ටික හරියට මෙන්න මේ කතා කරපු line up එකත් එක්ක මෙන්න මේ කතා කරපු equipment වල ratings එක තියෙනවද කියලා. මේක ටිකක් ඔයාලට hard session එකක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට motor starters ඉගෙන ගත්ත ගමන් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න motor starter solutions ඉගෙන ගන්නකොට මෙන්න මේ part එකත් එක්කම ඉගෙන ගන්න. safety and protection අනිවාර්යයෙන්ම කතා කළ යුතු ඒවා. එහෙමනම් මෙතනින් එහාට පෙන්වන්න හදන්නේ අපි අර කතා කරපු 5 basic functions දුන්නේ කොහොමද? coordinated එහෙම නැත්නම් equipment ටික coordinate කරලා. එතකොට පෙන්නලා තියෙනවා අපිට පුළුවන් ඕනනම් motor starter එක හදාගන්න 3 component solution එකක්. අපි ගෝ component තුනක් පාවිච්චි කරලා solution එකක් දෙන්න පුළුවන්. ඕනනම් component දෙකක් පාවිච්චි කරලා solution එකක් දෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ component වල short circuit level, braking capacities consider කරලාද මේ වැඩේ කරගන්නේ. එහෙම නැත්නම් නිකම්ම කඩේ ගියා ගත්තා දැම්මද? එතකොට without coordination මේ equipment වල එක එකට එකක් සම්බන්ධයක් නැතුවද අපි වැඩේ කරන්නේ? එහෙම නැත්නම් මෙන්න මේක මතක තියාගන්න. IEC standard එකේ explain කරලා තියෙනවා අපිට පුළුවන් ඕනම් provide කරන type 1 coordination. එහෙම නැත්නම් අපිට පුළුවන් type 2 coordination provide කරන්න පුළුවන් මේ වගේ starting method එකකදී. මේ වචන දෙක විතරක් අහගන්න. type 1 coordination, type 2 coordination. තමාරක් වෙලාවට තාමත් industry එකේ වැඩ කරන අයටත් මේක හරි ගැටලුවක්. මොකද්ද මේ type 1 coordination, type 2 coordination? මම අතටම කතා කරන්න හිතුවේ මේ age එකේදීම. මොකද අපිට තියෙන ප්‍රශ්නයක් තමයි industry එකේ සමහරක් වෙලාවට application engineers ලා industry එකකින් ඉන්නව type 2 coordination equipment එකක් දෙන්න කියලා supply කරන අය engineers දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. ඒක නොදැන හිටියොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා IEC standard එකේ ඉල්ලන්නේ එක්ක type 1 coordination තියෙන type 1 coordination තියෙන motor starter එකක්. එහෙම නැත්නම් type 2 coordination තියෙන starter එකක්. එහෙම නැත්නම් total coordination තියෙන starter එකක්.
අපි හදන්නේ නම් ගොඩක් වෙලාවට no coordination. ඇයි? අපි ඕව දන්නේ නැහැනේ. අපි දන්නේ නැහැ අපි ගත්ත සර්කිට් බ්‍රේකර් එක කනෙක්ට් කරලා දුන්නා. No coordination. අපේ විදිහට no coordination. Coordination එකක් නැත්නම් මොකද වෙන්නේ? The risks are important for the personnel, the physics and the material damages can be also important. එහෙනම් මෙහෙම without coordination starter එකක් දුන්නොත් මේ starter එක නිසා වෙන්න පුළුවන් damages ගොඩයි. කාටද? personal ඉන්න මිනිස්සුන්ට damage එකක් වෙන්න පුළුවන්, equipment වලට damage එකක් වෙන්න පුළුවන්. type 1 coordination මේ type එකට අපි equipment එකක් select කරොත් without risk for the operator ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. It is the most standard solution used. ගොඩක් වෙලාවට අපි use කරන solution එකක් මේක. Before restarting, the replacement of parts can be necessary. Motor එකට starter එකක් හැදුවා, මේක මේක පාවිච්චි කරලා වැඩ කරා. හිටපු ගමන් මේකේ fault එකක් ආවා. operator ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊළඟ සැරේ restart කරනකොට පොඩි replacement එකක් කරන්න වෙයි. ඒ කියන්නේ equipment replace කරන්න වෙයි සමහරක් වෙලාවට. contactor එක, circuit breaker එක, isolator එක මාරු කරන්න වෙයි දන්නේ නැහැ. type 1 coordination වලට අපි equipment එකක් දුන්නොත් අපි type 2 coordination වලට මේ equipment එක select කරොත් it is the high performance solution. The risk of fusion of contact is possible. ඒ කියන්නේ contact fusion වෙන්න පුළුවන්, පොඩි temporary welding වෙන්න පුළුවන් කියලා කියන්නේ මේ. In this case the contacts must be easier to separate. ඒ කියන්නේ මේ වගේ problem එකක් ආවොත්, පොඩි fusion එකක් ආවොත් බොහොම සරලව මේ circuit breaker එක එහෙම නැත්නම් contactor එක පොඩි repair එකක් කරලා වැඩේ කරලා දෙන්න පුළුවන්. Total coordination එකේදී කියනවා continuity of service. fault එකක් ආවා, fault එකක් ඇවිල්ලා trip වුණා circuit එක, කිසිම damage එකක් motor starter එකටත් නැහැ, කාටද? userටත් නැහැ. No damage or no risk of fusion. Once the fault has been fixed, fault එක clear කරා නම් පටස් කරලා circuit breaker එක start කරන්න පුළුවන්. කියන්නේ quickly service එකට දාන්න. එහෙනම් motor starter solution ඔයාලා දෙන්නේ අර star delta වෙන්න පුළුවන්, direct online වෙන්න පුළුවන්, වෙන ඕන જાතියක starter එකක් වෙන්න පුළුවන්, contactor පාවිච්චි කරන්න පුළුවන්. මොන જાතියේ contactor එකක්, මොන જાතියේ circuit breaker එකක් පාවිච්චි කරත් මතක තියාගන්න ඊට පස්සේ අපිට solution දෙන්න වෙන්නේ කොහොමද? එක්ක type 1 coordination solution, එහෙම නැත්නම් type 2 coordinated solution, එහෙම නැත්නම් total coordination solution. මම පෙන්නන්නම් මේ තුනේ තියෙන වෙනස මොකක්ද කියලා. select කරගන්න විදිහක් පෙන්නන්න. මේවා මහා ලොකු rocket science නෙමෙයි, බොහොම සරලව කතා කරන science එකක් මේ තියෙන්නේ. එහෙමනම් මෙන්න කතන්දරේ. No coordination. මොකද්ද මේ no coordination කියලා engineering side එකකින් කියන්නේ. නැත්නම් technically මොකද්ද මේ කියන්නේ? මේක තමයි අපේ motor starting curve එක. මේ තියෙන්නේ අපි කතා කරන circuit breaker එකේ tripping curve එක. මේක තමයි circuit breaker එක, circuit breaker එකේ thermal tripping curve එක. මේ තියෙන්නේ circuit breaker එකේ magnetic tripping curve එක. එතකොට මේ කහ පාට නඳලා තියෙන්නේ අපි කතා කරන contactor එකේ braking capacity එක. අපි බැලුවද මේ කතා කරන braking capacity එක, මේක තමයි contactor එකේ braking capacity එක. මේ braking capacity එක මෙන්න මේ කතා කරන circuit breaker එකේ IM එකට වඩා කොහෙද තියෙන්නේ? පල්ලෙහා තියෙන්නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? මෙතන fault එකක් වුණොත් මේ fault current එක නිසා මෙන්න මේ contactor එකේ contact ripple අපි කියනවා arc generate කරන්න පුළුවන්. එහෙම නැත්නම් fusion එකක් වෙන්න පුළුවන්. මොකද ඒ time එකේදී මේ circuit breaker එක තාම trip කරගෙන නැහැ. ඇයි? IM එක තියෙන්නේ මේකට වඩා උඩින්. ඒතර IM එකට යනකොට එයා යන්නේ මෙයා පහු කරගෙන. ඒ කියන්නේ මෙන්න මේ කතා කරන contactor එක contact damage කරගෙන තමයි යන්නේ. එහෙමනම් අපි එදත් කතා කරපු පැරාමීටර් එක contactor එක braking capacity එක මම ලියා ගන්නම කියලා කිව්වා. contactor එක braking capacity එක අපි මේ select කරපු circuit breaker එකේ magnetic current එකත් එක්ක මොකක්ද තියෙන සම්බන්ධය? අපි හෙව්වේ නෑ ඒක. අපට උනේ contactor ඒ size එක සහ circuit breaker එකේ size එක විතරයි. ඒ කියන්නේ වැරදිලාවත් customer ගේ මෙතන fault එකක් වුණොත් 100% sure contactor මාරු කරන්න වෙනවා. ඒ ගැන කිසිම කතාවක් නෑ. fault එකක් වුණොත් contactor replace කළ යුතුම වෙනවා. හේතුව පැහැදිලිව පේනවා මේ කතා කරන contactor එකේ braking capacity එක තියෙන්නේ කොහෙද කියලා. අපිට පුළුවන් නම් මේ කතන්දරේට පාවිච්චි කරන contactor එකේ braking capacity එක පාවිච්චි කරන්න IM එකට සමාන එකක්
අපි කතා කරන සර්කිට් බ්‍රේකර් එකේ IM එකක් තිබ්බා මැග්නටික් ට්‍රිපින් කරන්ට් එකක් තිබ්බා මේකට ඊක්වලන්ට් ලෙවල් එකකින් තමයි අපි තෝරගන්නේ මොකද්ද කන්ටැක්ටර් එකේ බ්‍රේකින් කැපැසිටි එක මොකද වෙන්නේ දෙක එක ළඟ යන්නේ ලෙඩක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් වීමේ chance එකකුත් තියෙනවා නොවීමේ chance එකකුත් තියෙනවා ඒක තමයි මම කිව්වේ සමහර වෙලාවට sometimes it may damage the contactor මේකට අපි කිව්වා coordination type 1 ගොඩක් වෙලාවට කස්ටමර්ස්ලා රික්වෙස්ට් කරන්නේ මෙන්න මේ ටයිප් එකේ කෝඩිනේෂන්. එතකොට සමහර වෙලාවට මේක පොඩි රිපෙයාර් එකක් කරලා එහෙම නැත්නම් සර්විස් එකක් කරලා යූස් කරන්න පුළුවන්. ඒක ටයිප් 1 කෝඩිනේෂන් කියන එක යම් තාක් දුරට acceptable solution එකක්. no coordination කවුවත් accept කරන්නේ නැති solution එකක්. එතකොට ඔයාලා මෙච්චර දේවල් දැනගෙන ස්ටාර්ටර් එකක් හදලා දුන්නොත් කස්ටමර්ට ස්ටෑන්ඩඩ් එකකින් ස්ටෑන්ඩඩ් බොඩි එකකින් ඇවිල්ලා බැලුවොත් මේ ස්ටාර්ටර් එක රිජෙක්ට් කරන්න පුළුවන් chances ගොඩක් වැඩියි. අපි ඩිසයින් කරලා තියෙන්නේ අපි අර කතා කරන ස්ටෑන්ඩඩ් එකේ රික්වයර්මන්ට් වලට නෙමෙයි ස්ටෑන්ඩඩ් එකේ රික්වයර්මන්ට් එක කස්ටමර්ට දෙන්න ඕනේ කො ටයිප් 1 එක්ක ටයිප් 2 එහෙම නැත්නම් ටෝටල්. එහෙනම් මේ තියෙන ටයිප් 1 එකේ ඇත්තටම තියරිටිකල් වීව් එක තමයි මේ අපි කතා කරන කන්ටැක්ටර් එකේ ෂෝට් කන්ටැක්ටර් එකේ බ්‍රේකින් කැපැසිටි එක තියෙන්න ඕන සර්කිට් බ්‍රේකර් එකේ IM එකත් එක්ක. ටයිප් 2 කෝඩිනේෂන් එහෙනම් මේක කියන්න ඕනේ නැහැ. ටයිප් 2 කෝඩිනේෂන් නම් මේ තියෙන්නේ අපි කතා කරන සර්කිට් බ්‍රේකර් එකේ IM එක මේ තියෙන්නේ කන්ටැක්ටර් එකේ බ්‍රේකින් කැපැසිටි එක මේක තියෙන්නේ ගොඩක් දුරින්. මේක තියෙන්නේ ගොඩක් දුරින්. එහෙමනම් බොහොම පැහැදිලි මේ වගේ අවස්ථාවක ෆෝල්ට් එකක් වුණොත් ෆෝල්ට් සර්කිට් බ්‍රේකර් එක ට්‍රිප් වෙයි මෙතෙන්දී IM එකේදී ඒ ට්‍රිපින් කරන්ට් එක මෙයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද මෙයාගේ බ්‍රේකින් කැපැසිටි එක හයි. ඒක නිසා මේ ටයිප් එකේදී සාමාන්‍යයෙන් කන්ටැක්ටර් එකට වෙන ඩැමේජ් එක මිනිමයිස් කන්ටැක්ටර් එක රියුස් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මේකට අපි කිව්වා ටයිප් 2 කෝඩිනේෂන් එකක් එහෙම නැත්නම් ටයිප් 2 ටයිප් එකේ ස්ටාර්ටින් සොලියුෂන් එකක්. එහෙනම් අපිට ස්ටාර්ටින් සොලියුෂන් දෙකක් තිබ්බ කස්ටමර්ට දෙන්න ටයිප් 1 or ටයිප් 2. right? මම යනවා ටෝටල් කෝඩිනේෂන් කියලා කියන්නේ මොකක්ද කියලා. ටෝටල් කෝඩිනේෂන් කියලා කියන්නේ මේ කතන්දරේ ඒ කියන්නේ කන්ටැක්ටර් එකේ බ්‍රේකින් කැපැසිටි එක තියෙන්නේ කොහෙද? සෑහෙන දුරින්. ඒ කියන්නේ IM එකට වඩා සෑහෙන දුරින්. එතකොට total coordination කියන solution එක ඇත්තටම දෙන්නේ අර single component solution වලදී. අපි කතා කරන starting solution වල තියෙන one component solution එකක් කියලා. ඒක අපිට අත ගහන්න ඕනේ නැහැ. මෙයා total coordinated equipment එකක්. මේ circuit breaker මේ කතා කරන මෝටර් මේක තනිකර මෝටර් starter එකක්. මේක manufacturer තමයි අපිට supply කරන්නේ. අපේ මෝටරේ කිලෝවොට් 4යි නම් අපි කිලෝවොට් 4ට හරියන motor starter එකක් ගන්නවා අපි කරන මේකට enclosed motor starter එකක් මේ motor starter එකේ අර අවශ්‍ය functions අර අවශ්‍ය protection ඔක්කොම තියෙනවා ඒත් එක්කම මේක තමයි වැදගත්ම දේ coordination මෙතන short circuit එකක් වුණා අපි හිතුවා මෙතන මේක තමයි motor supply එක මෙතන fault එකක් වුණා කිසි ප්‍රශ්නයක් නැහැ circuit breaker එක trip වෙයි circuit breaker එක trip වුණාට පස්සේ අපි කරන්නේ මේ fault එක clear කරනවා මෙතන තියෙන fault එක clear කරලා circuit breaker එක on කරා start command එක දුන්නා system එක වැඩ එතකොට අපිට තියෙන options කීපයක් select කරගන්න. අපි හදාගන්න starter එක මේ මොන type එකකටද හදාගන්නේ. එතකොට technical guidance වල එහෙම නැත්නම් manuals වල catalog වල මෙන්න මේ කතා කරන solution එක හදාගන්න මෙන්න මේ වගේ guidance එකක් දීලා තියෙනවා. ඔයාලා මේ වගේ products වල මේ වගේ motor starter solutions වල catalog කියවනම් දැකලා ඇති මේ ඇවිල්ලා Schneider Electric company එක මේගොල්ලන්ගේ starters DOL starter catalog එකේ manual එකේ පෙන්වලා තියෙන page එකක්. මේක පේනවනේ පැහැදිලිවම type 1 coordination කියන එක. මම හිතන්නේ මෙච්චර කාලෙ දැකලා නැතුව මේක. manual එක බලනවා නම් බලන්න starter එකේ මොන type එකද type 1. දැන් අපි උදාහරණයක් කරන් බැලුවොත් මේකේ පෙන්වලා තියෙනවා කිලෝවොට් 2.2ක මෝටර එකක් තියෙනවා. මේකට DOL එකක් select කරගන්නවා. එතකොට කිලෝවොට් 2.2යි කිලෝවොට් 2.2 කියලා කියන්නේ ඇම්පියර් 5යි. එතකොට අපි කතා කරන prospective short circuit capacity එකේ නැත්නම් ICU එක ඇම්පියර් 50යි කිලෝ ඇම්පියර් 50යි sorry කිලෝ ඇම්පියර් 50යි එහෙනම් මෙන්න circuit breaker එක GV2 ME2 මේක MPCB එකක් මෙන්න මේ MPCB එක use කරේ ඒකත් එක්කම පාවිච්චි කරපු contactor එක ඇම්පියර් 6ක contactor එකක් මේකල type 1 coordination එහෙනම් type 1 coordination එකේදී මෙයා ගණන් හදලා බැලුවා ඇම්පියර් 6ක contactor එකක් කියලා කියන්නේ braking capacity එක මෙච්චරක් එතකොට අපි මේ කතා කරන circuit breaker එකේ IM එක මෙච්චරයි මේ දෙක ගොඩක් රට එක ළඟ යන්නේ එවනම් මේක type 1 coordination වලට පාවිච්චි කරපු equipment එක. ඒ කියන්නේ අපි අමුතුවෙන් හොයන්න දඟලන දෙයක් නැහැ මේකට අවශ්‍ය දේවල් ටික මේ catalog එකේ manual එකේ දීලා තියෙනවා.
අපි හිතුවොත් මේක ඊළඟ page එක type 2 coordination මේ කතා කරන starter එකම type 2 වලට select කරනවා නම් අපි කතා කරපු motor එකකම තමයි 2.2 kilowatt අර වගේමයි ratings. හැබැයි kilo amp rating එක 130ක් වෙලා තියෙනවා. circuit breaker එකේ kilo amp rating එක 130ක් වෙලා තියෙනවා. ඒකත් එක්කම circuit breaker එක කිසි වෙනසක් වෙලා නැහැ. අර circuit breaker එකමයි capacity ටිකක් high circuit breaker එකක් GV2ME10 පාවිච්චි කරපු contactor එක ampere 9ක contactor එක. ඉස්සෙල්ලා පාවිච්චි කරලා තිබ්බේ ampere 6ක contactor එක. 2.2 kilowatt කියන්නේ ආසන වශයෙන් ampere 4ක් යන්නේ. දැන් ආගියුමන්ට් එන්න පුළුවන්. මගේ මෝටර එක kilowatt 2.2යි මෝටරේ name plate එකේ ගහලා තිනවා ampere 4යි කියලා. ඇයි ඔයාලා ampere 9ක contactor එකක් දාන්නේ? මේ customer එහෙම නැත්නම් user ඔයාලගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නේ. ඒක ඔයාලට දෙන්න තියෙන උත්තරේ වෙන මොකුත් නෙමෙයි. අපි මේ starter එක select කරලා තියෙන්නේ ampere ගානට නෙමෙයි, ampere ප්‍රමාණයට නෙමෙයි, braking capacity එකට. braking capacity කියලා කියන්නේ braking capacity එක select කරන එකමට නෙමෙයි, type 2 coordination වලට. එහෙනම් බොහොම සරලයි. මේ තියෙන්නේ අපි මේ කතා කරන starter එකේ type coordination එක. එහෙනම් type coordination එක මේ starter එකේ equipment ටික නිකන් අපට ආවට ගියාට select කරගන්න බෑ. මේ select කරගන්නේ කොහොමද? මෙන්න මේ කතා කරන equipment වල coordination එක බලලා. එහෙනම් අපිට important coordination තුනක් ගැන අපි කතා කරනවා type 1, type 2 and total coordination. දැන් මේවා manual වල බලන්න පුළුවන් වගේම ඔයාලට ඕනනම් අද කාලේ පාවිච්චි කරන apps තියෙනවා. එතකොට app store එකට ගියොත් එහෙම නැත්නම් Google Play Store එකට ගියොත් ඒ Play Store එකේ තියෙන app එකක් මේක Schneider Electric වලට පාවිච්චි කරපු app එකක්. ඒ app එක ඇවිල්ලා motor selection ඒ කියන්නේ TSIS motor starter guide මම පෙන්නන්නම් මෙතන තියෙන විදිහ. මේක තියෙනවා TSIS TESYS motor starter guide motor starters මේක තමයි app එක. මේක download කරගන්න මේක free of charge ගන්න පුළුවන් app එකක්. app එක ගත්ත ගමන් app එකේ තියෙනවා ඔයාලට motor starter එකක් motor starter solution එකක් හදාගන්න අවශ්‍ය හැම component එකක්ම. එතකොට ඒක අහනවා ඔයාලට ඕන type 1 solution එකද type 2 solution එකද එහෙම නැත්නම් total solution නැද්ද total coordinated ද ඒකත් එක්කම component දෙකකින්ද වැඩේ කරගන්න ඕන component තුනකින්ද වැඩේ කරගන්න ඕන 2 component ද 3 component ද කරගන්න ඕන. එහෙනම් මේ ටික ඔක්කොම ගත්තා starter එකට ඕන equipment එක යාලා ඔක්කොම select කරලා දුන්නා. මෙන්න contactor එකේ size එක මේකට දෙන්න ඕන voltage line current ඔක්කොම දෙන්න ඕන. ඊට පස්සේ කියනවා මේක තමයි motor current එක. ඒකත් එක්කම contactor මේ size එකක් වෙන්න ඕන. all road එක මෙච්චර all road relay එක මෙච්චර size එකක් වෙන්න ඕන. circuit breaker එක මේ size එකක් වෙන්න ඕන. මේ ටික size කරලා ඔක්කොම කරලා ඔයාලට හම්බ වෙනවා. එහෙමනම් බොහොම සරල කතන්දරයක්. හැබැයි හරි කල්පනාවෙන් ඉන්න ඕන circuit breaker වල තියෙන rating ටික. එතකොට මේ rating ටික අපි කතා කරන contactor එකේ braking capacity එකත් එක්ක හරියටම align වෙන්න ඕන. එහෙම වුණාට පස්සේ තමයි වැඩේ හරියටම සිද්ධ වෙන්නේ. right. මේක තමයි අපි කතා කරන session එකේ part 1 පළවෙනි part එක. මේ session එකේම තව part එකක් තියෙනවා. මේ part එක වැඩ දෙකක් තියෙනවා. මම ඔයාලගෙන් ඒකට option එක අරගෙන තමයි යන්නේ. මට තව පැය භාගයක් දෙන්න පුළුවන් නම් අනිත් part එක discuss කරන්න පුළුවන්. මේක බොහොම simple starting method කීපයක් තියෙන්නේ. එතකොට අපි කතා කරන්න තමයි motor starter solution ඕන නම් මෙතනින් අපි break කරලා ඊළඟ දවසක මේක කතා කරන්න පුළුවන්. ඊළඟ දවසේ කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව පැය විනාඩි 15ක් 20ක් වගේ ඇතුළත මට මේ ටික කතා කරන්න පුළුවන්. මේකට අවශ්‍ය data ටික මම වෙනම දෙන්නම්. මොකද කියන්නේ අපි මෙතනින් හට continue කරනවද? එහෙම නැත්නම් මේකන්ට පැයක් හිටපු නිසා නවත්තනවද? ඔයාලගෙන් උත්තරේ වුණා. Okay, very good. Right. එහෙමනම් අපි කතා කරා type 2 coordination, type 1 coordination ගැන කතා කරා. දැන් කරන්න හදන්නේ motor starter solutions කීපයක් දෙන්න. මේ motor starter solution වල අපි කතා කරන starter තුනක් තියෙනවාද? ඒක තමයි direct online, star delta starter සහ auto transformer starter. ගොඩක් popular starter තුනක් ගැන කතා කරන්න හදන්නේ. මෙන්න මේ starters වලට අපි කොහොමද component select කරන්න කියන එක තමයි මෙතනින් එහාට කතා කරගෙන යන්න හදන්නේ. දැන් බලමු. මේ තියෙන direct online starter. DOL starter ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ starter එකේ starting current එක control කරන්න කිසිම gadget එකක් තිබෙන්නේ නැහැ. අපි start button එක press කරපුවා නම් ටක් ගාලා contactor එක main line එකත් එක්ක motor එක connect කරලා දුන්නා. direct online starter එක. බොහොම සරල starter එකක්. මේකේ protection තියෙනවා. ඒකත් එක්කම මේ කතා කරන starter එකේ තියෙනවා control mechanisms. හැබැයි මේකේ කිසිම වෙලාවක ඔයාලට කිසිම support එකක් හම්බ වෙන්නේ නැහැ. starting current එක අඩු කරගන්න. එහෙනම් මේ අපි පළවෙනි දවසේ ඇඳලා පෙන්නපු
මෝටර එකේ ටෝක් කර්ව් එක. එහෙමනම් මේ තියෙන්නේ කරන්ට් කර්ව් එක, ස්ටාර්ටින් කරන්ට් එක, රේටඩ් කරන්ට් එක වගේ අපි පෙන්වුවා. මේක තමයි අපි කතා කරන මේක තමයි රේටඩ් කරන්ට් එක. ඒතර රේටඩ් කරන්ට් එක වගේ 6 ගුණයක් 8 ගුණයක් විතර වෙනවා ස්ටාර්ටින් කරන්ට් එක. එතකොට මේක තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන මෝටර එකේ බේසික් පැරාමීටර් ටික. ඒතර DOL ස්ටාර්ටර් එකක් ගත්තොත් DOL ස්ටාර්ටරේ පීක් කරන්ට් එකට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. 6 to 8 time rated current. ඒ වගේම පීක් ටෝක් එක 1.5 time 0.6 to 1.5 times rated current. එහෙනම් DOL starter ගත්තොත් direct online starter එක තමයි මේ ඇඳලා තියෙන්නේ. මෙන්න motor එක, මෙන්න ඉන්න overload relay එක, මේක තමයි contactor එක, මේක තමයි circuit breaker එක, අපේ 3 component solution එක. හරිම සරලයි. start command එක දුන්න ගමන් කරන්නේ මොකද්ද? මේ contactor එක වහනවා. contactor එක වහව කියලා කියන්නේ main power directly apply වුණා motor එකට. එහෙනම් මේ කතා කරන direct online starters වල තියෙන වාසි තියෙනවා. බොහෝම simple starter එකක්. cost එක ගොඩක් අඩුයි, component කීපයයි තියෙන්නේ. high starting torque application තියෙනවා නම් ඒ high starting torque application වලට හොඳම starter එකක් DOL. ඒ වගේම අවශ්‍ය තියෙනවා very high starting current and torque. starting current එක ගොඩක් වැඩි, ඒකත් එක්කම torque එක වැඩි. torque peak එකක් තියෙනවා, torque spike එකක් තියෙනවා. අපි කියනවා torque transient එකක් තියෙනවා. මේක සමහරක් වෙලාවට සමහර machines වලට damage එකක් වෙන්න පුළුවන්. supply must withstand peak current handle කරන්න පුළුවන් වෙනවා නම් mechanical high rush starting. mechanical සමහරක් වෙලාවට ඔයාලා දැකලා තියෙන DOL වලින් motor start කරද්දී mount කරලා නැත්නම් motor අනිත් පැත්තට පෙරලෙන අවස්ථාවක් තියෙනවා. ඒ තරමට ලොකු jerk එකකින් තමයි මේ motor start වෙන්නේ. මේක තමයි DOL direct online බොහොම simple machines වලට අපි නිකන් thumb rule එකක් විදිහට කියනවා less than 4 kilowatt නැත්නම් less than 5.5 kilowatt මේ දෙකම පාවිච්චි කරන ගොඩක් අය motors වලට තමයි මේ කතා කරන starter පාවිච්චි කරන්නේ. less than 4 kilowatt එහෙම නැත්නම් 5.5 kilowatt motors වලට තමයි මේ DOL starter recommend කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ කතා කරන DOL starter එකේ තවත් තියෙන important point ටිකක්. මේවත් advantages and disadvantages. එහෙනම් සමහර application වල මේවා reverse කරගන්නවා. මෙතෙන් තව contactor එකක් දාලා මේ ඔයාලා මේක ඉගෙන ගන්නවා මම හිතන්නේ theoretically. DOL with reversing contactor දාලා මෙයා reverse කරගත්තා. අපි control වලදී බලමු මේවා කොහොමද control circuit අඳින්නේ. මේ වගේ important points මොනවද කියන එක. එහෙනම් මේ තමයි DOL starter එක. DOL starter එක නම් මුතුවෙන් ලොකු දෙයක් කියන්න ඕනේ නැහැ. මේක හැමෝම දන්න basic starter එකක්. අපි හැමෝම පොඩි application වලදී පාවිච්චි කරන starter එක. මේ තියෙන්නේ star delta starter එක. දැක්ක ගමන් දන්නවා star delta starter එකක් කියලා. contactor තුනක් තිබ්බා 1 2 3. තව එකක් මෙතන තිබ්බා. මෙතන අඩුයි කැලලක්. මෙතන overload relay එකක් මෙතන තියෙනවා. මෙතන overload relay එකක් fix කරලා තියෙනවා. එහෙනම් මේක තමයි අපි කතා කරන star delta starter එක. ඒතර star delta starter ඉගෙන ගත්තොත් 아무තුන් කියන්න ඕනේ නැහැ. star delta starter එක හොඳ starting method එකක්. දැන් මම නිකන් ගත්තොත් මේ අපි කතා කරපු motor එක. හැබැයි මතක තියාගන්න star delta starter මාරු කරද්දී star delta starter පාවිච්චි කරද්දී දැනගත යුතු දේවල් කීපයක් තියෙන එකක් තමයි මේ motor එක අපි පාවිච්චි කරන motor එක star සහ delta connection දෙකේදීම main supply එක දෙන්න පුළුවන් motor එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ delta 400 වෙන්න ඕන, star 400 or higher. ඒ කියන්නේ star delta connection දෙකේදීම අපිට මේ 400 volt supply එක දෙන්න පුළුවන් motor එකක් වෙන්න ඕන. ඊළඟ එක තමයි මේ motor එකේ පැහැදිලිවම wire 6ක් තියෙනවා. දැන් අපි කියනවා 6 terminal motor එකක්. ඒක 6 wire motor එකක්. motor එකේ ඉඳලා starter එකට මේ wire 6ම අරගෙන එන්න ඕන. මේක හරි important point එකක්. එතකොට අපි මේ කතා කරපු motor එක බලමු delta connect කරොත් අපි star delta starter එකක් නෑ direct delta connect කරා. direct delta connect කරලා main supply එක දුන්නා. starting current එක කොච්චරද? 6 to 8 times high. මේක තමයි delta current එක. මම මේ motor එක start කරා. start කරලා direct supply දුන්නා. start කරලා direct supply දුන්නොත් rated current එක වගේ 2 times තමයි මගේ starting current එක. මෙන්න මේක තමයි වෙනස. මේ motor එක star mode එකකින් start කරොත් starting current එක rated current එක වගේ දෙගුණයක්, delta වලින් start කරොත් starting current එක වගේ 6 ගුණයක්. ඒ කියන්නේ 6ක් යන්න ඕන තරම් 2යි. ඒ කියන්නේ හරියටම rate 3න් එකක් දක්වා මේක පල්ලෙහාට බහින. ඒ වගේම torque curve එක අරන් බැලුවොත් මේ තියෙන delta torque curve එක ගත්තොත් rated torque එක වගේ 1.5 times start වුණා මේ තියෙන curve එක. star වලින් මේ motor එක start කරොත් star වලින් විතරක් start කරොත් මේ starting torque එක කොච්චරද? rated torque එකකින් මෙතනින් 0.5 අතරම rated torque එකකින් භාගයයි. ඒ කියන්නේ rated torque එකට වඩා අඩු torque එකකින් තමයි start කරන්න වෙන්නේ.
ඇත්තටම අපි මේ ස්ටාර්ටින් මෙතඩ් එකේදී මොකද කරන්නේ? අපි මුලින්ම ස්ටාර් මෝටර් එක ස්ටාර් මෝඩ් එකට දැම්මා. දාලා ස්ටාර්ට් කරා. ස්ටාර්ට් කළා ටයිම් එක ගියාට පස්සේ මෙයා මාරු කරනවා කොහෙද? ඩෙල්ටා වලට. එහෙනම් ස්ටාර් වලින් ස්ටාර්ට් කරලා ඩෙල්ටා වලට චේන්ජ් කරා. එහෙනම් අපි දන්නවා ස්ටාර් වලින් ස්ටාර්ට් කරලා කියන්නේ ලෝ ටෝක් ස්ටාර්ට් වෙන්නේ. ලෝ ටෝක් ස්ටාර්ට් වෙලා රන් එකේ තමයි ෆුල් ටෝක් ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. මේ ටෝක් කර්ව් එකට යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් බොහොම සරලව දන්නවා මේ කතා කරන ස්ටාර්ටින් මෙතඩ් එක ලෝ ටෝක් ස්ටාර්ටින් මෙතඩ් එකක්. එහෙම නැත්නම් අපි මේකට කියනවා low starting torque method එකක්. එතකොට හැමතිස්සම no load starting වලට තමයි මෙන්න මේ කතා කරන ස්ටයිල් එක පාවිච්චි කරන්නේ. කරන්ට් එක ගත්තොත් ස්ටාර්ටින් කරන්ට් එක ගත්තොත් ඇත්තටම ස්ටාර්ට් කරනකොට කරන්ට් එක ගොඩක් අඩුයි. ගොඩක් අඩුයි. ඒ කියන්නේ මේ රේටඩ් කරන්ට් එක වගේ 2 times ඉඳන් ඒ පැත්තෙන් ලොකු වාසියක් තියෙනවා. එහෙනම් මතක තියාගන්න ස්ටාර් ඩෙල්ටා ස්ටාර්ටින් පාවිච්චි කරනවා නම් අපි දැනගත යුතු පළවෙනි දේ තමයි අපේ ඇප්ලිකේෂන් එකේ තියෙන්න ඕන low torque starting එහෙම නැත්නම් no load starting. full torque starting එහෙම නැත්නම් high load starting full load starting තියෙන කිසිම තැනකට මෙන්න මේ ස්ටාර් ඩෙල්ටා method එක පාවිච්චි කරන්න බෑ. ඒක අමතක කරන්න එපා. එhmenan මේ තියෙන ස්ටාර් ඩෙල්ටා starting method එක එතකොට curve ටික පැහැදිලි. අපි බලමු මේ ඩෙල්ටා starting method එක අපි කොහොමද commercially හදාගත්තේ. එහෙම නැත්නම් මේ practically real application එකක් විදිහට හදාගත්තේ. මේක තමයි අපේ මෝටර එක. මෝටර එකේ තිබිච්ච ටර්මිනල් 6 තමයි මේ තියෙන්නේ. U1 V1 W1 U2 V2 W2 ටර්මිනල් 6යි. මේක තමයි මෝටර් ස්ටාර්ටර් එක. මේ මෝටර් ස්ටාර්ටර් අපි හදාගත්ත මෝටර් ස්ටාර්ටර් එකේ සර්කිට් බ්‍රේකර් එක තමයි මේ තියෙන්නේ. එතකොට සර්කිට් බ්‍රේකර් එකේ ෆන්ක්ෂන් ටික ඔක්කොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. මේ තියෙන කන්ටැක්ටර්ස් එතන පවර් ස්විචින් ඩිවයිස් තුන කන්ටැක්ටර් තුනක් පාවිච්චි කරලා තියෙනවා. KM2 KM3 KM1 එහෙම නැත්නම් සමහර අය කියනවා මේකට ස්ටාර් කන්ටැක්ටර් එක, මේකට කියනවා ඩෙල්ටා කන්ටැක්ටර් එක, මේකට කියනවා ලයින් කන්ටැක්ටර් එක. එතකොට මේ තියෙන්නේ ඕ ලෝඩ් රිලේ එක. ඒතර බොහොම සරලයි මේ ස්ටාර්ටර් එක වැඩ කරන විදිහ. අපි මේ කන්ටැක්ටර් එක ක්ලෝස් කරොත් මේ කන්ටැක්ටර් එකෙන් කරන්නේ මෝටරේ ස්ටාර් මෝඩ් එකට දාන එක. මේ කන්ටැක්ටර් එක ඕපන් කරලා මේ මෝඩ් එකට දැම්මොත් මෝටර එක ඩෙල්ටා මෝඩ් එකට දාන එක තමයි කරන්නේ. මොකද මෝටරේ කනෙක්ෂන් එක ඩෙල්ටා මෝඩ් එකට හදලා දෙන එක තමයි කරන්නේ. මේ කතා කරන KM2 කන්ටැක්ටර් එක මොකටද පාවිච්චි කරන්නේ? KM2 කන්ටැක්ටර් පාවිච්චි කරන්නේ මෙන්න මොකටද? මේ මේන් පවර් ස්විච් කරන්න, ලයින් පවර් ස්විච් කරන්න මේන් කන්ටැක්ටර් එක. එහෙනම් බොහොම සරලයි. පවර් වයරින් එක පැහැදිලි. මේ තියෙන සර්කිට් බ්‍රේකර් එක. මේ සර්කිට් බ්‍රේකර් එකත් එක්ක ගත්තම මේ ඉක්විප්මන්ට් ටික තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ පවර් සර්කිට් එකේ control circuit එක. එතකොට මේ power circuit එකේ operation එක වෙන්නේ control circuit එකෙන්. මේ තියෙන stop push button එක, normally close stop push button එක, මේ තියෙන start push button එක, මේ තියෙන්නේ overload relay එකේ contact එක 95 96. මේ තියෙන 95 96 overload relay එකේ contact point එක, close point එක. මේ තියෙන circuit breaker එකේ point එක. ඒ කියන්නේ වැරදිලාවත් circuit breaker එක trip වුණොත් circuit breaker එකෙම Q1 මේ තියෙන circuit breaker එකේම point එකක් අරගෙන මේ circuit එක disconnect කරලා දානවා. ඒ කියන්නේ circuit breaker එක off කරා නම් circuit එකත් off වෙනවා. Q2 කියලා කියන්නේ මෙන්න මේ කතා කරන control circuit එකේ protection වලට පාවිච්චි කරපු MCB එක. එහෙම නැත්නම් සමහරක් වෙලාවට මෙතන fuse එකක් තියෙනත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. Fuse protection or circuit breaker මේක 2 ampere circuit breaker එකක්. එහෙම නැත්නම් 1 ampere circuit breaker එකක් හොයාගන්න පුළුවන් නම් මේ පාවිච්චි කරලා තියෙන control circuit එකේ protection වලට. මේ තියෙන අපි කතා කරපු contactors තුනේ coil තුන KM1 KM3 KM2 මේ පිළිවෙලට නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. KM2 එක මෙතන තියෙනවා, KM3 මෙතන තියෙනවා, KM1 මෙතන තියෙනවා. මේ තියෙන්නේ අපි කතා කරන contactors වල auxiliary contact. මේ තියෙන KM3 contactor එකේ normally close contact එක. මේ තියෙන KM1 contactor එකේ auxiliary contact එක. මම කෝ normally open normally close contacts තියෙනවා මේ හැම contactor එකකම. ඒතකොට මෙතන තියෙන්නේ මේ තියෙන auxiliary contacts. ඒක circuit diagram එක arrange කරගත්ත විදිහ හරි. මේ තියෙන timer එක මම ඉස්සරහ පෙන්නුවා ස්ටාර්ටර් එකක timer එකක් පාවිච්චි කරනවා. මේ timer එක පාවිච්චි කරන්නේ මොකටද? automatically star mode එකේ ඉඳලා delta mode එකට මෙන්න මේ starter එක convert කරන්න නැත්නම් transfer කරන්න. එහෙනම් බොහොම සරලයි control circuit එක. නිකන් මම බොහොම ඉක්මනට control circuit එක දිගේ කතන්දරේ යන්න මේක හොඳට අහගන්න මේ කතන්දරේ. අපි හිතමු මේ circuit එක හෙල්ලි තිබ්බනම් මෙතෙන්ට නිකන් power තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට නිකන් power ඇවිත් තිබ්බා. මෙතෙන් control power මෙතෙන්ට නිකන් control power ඇවිත් තිබ්බා. control supply එක ඇවිත් තිබ්බා. මම start කරන්න හිතාගෙන start push button එක press කරා. start push button එක press කරපුවම මේ power ගියා මෙහෙම ගිහිල්ලා නේ. මොකද මෙයා වැහිලා තිබ්බේ KM1 අල්ලගත්තා. පේනවනේ KM1 තමයි ඉස්සෙල්ලා මූන් එක. කවුද උනේ? මෙයා on උනා ඉස්සෙල්ලා. right මෙන්න මෙයා on උනා. හරි හොඳට බලාගන්න මෙතන. KM1 on වෙච්ච ගමන් මොකද උනේ? KM1 contact එකේ තියෙන auxiliary contact එක වැහුණා. මෙයා වැහුණා.
මෙයා වැහුණා කියලා කියන්නේ මෙන්න මේ සප්ලයි එක දැන් යනවා මෙහෙට. මෙහෙට ගියා මෙතෙන්ට ආවා. මෙතනින් එහාට යන්න බෑයි. KM1 එක ඕන් වුණා කියලා කියන්නේ මෙන්න මේ කන්ටැක්ට් එක ඕපන් වෙනවා. මේක ඕපන් වෙනවා. ඒ කියන්නේ මෙතනින් එහාට කන්ට්‍රෝල් පවර් යන්න බෑ. මේ කන්ට්‍රෝල් පවර් මෙතෙන්ට ආවා මෙහෙට යන්න බෑ. මේක හරහා ගිහලා KM2 ඇල්ලුවා. KM2 කියන කවුද මෙයා? මෙතන දෙයක් නේද? පුෂ් බටන් එක ප්‍රෙස් කරපුවම මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම වැහුනේ කවුද? KM1. KM1 එක ක්ලෝස් උනේ පවර් තියාගෙනද? නෑ. පවර් ඔන් උනේ පස්සේ. KM1 එක වැහුණට පස්සේ තමයි KM2 ඔන් උනේ. මේක තමයි සීක්වෙන්ස් එක. KM1 එක හැමතිස්සෙම ඔපරේට් වෙන්නේ without load. load එකක් තිබ්බේ නෑ මෙයාට. මෙයාට power තිබ්බේ නෑ. power ආවේ පස්සේ. මේක තමයි control circuit එක වැඩ කරපු විදිය. ඊට පස්සේ දැන් මේ circuit එක star මෙතනින් power ආවා. මෙතන star වෙලා තියෙනවා. circuit එක star වලින් වැඩ කරා. star වලින් වැඩ කළා. time එක ගියා. අපි හිතමු තප්පර 6ක් ගියා. තප්පර 6 ගියාට පස්සේ පටාස් කළා මොකද කරන්නේ? මෙන්න මේ contact එක open වෙනවා. මේ contact එක close වෙනවා. මේ contact එක open වුණා කියලා කියන්නේ KM1 ඇතෑරියා. මෙයා release වුණා. මෙයා release වෙච්ච ගමන්ම මෙයා වැහෙනවා. මෙයා වැහුණා කියලා කියන්නේ මම කිව්වා මේක mirror contact එක. මෙයා වැහුණා. මෙයා වැහුණ ගමන්ම මොකද වෙන්නේ? මෙතනින් අර මේ timer එකේ මෙයා හදලා දීලා තිබ්බේ මේක හරහා KM3 වලට supply ආවා. ඒ කියන්නේ මෙයා open වුණා. මෙයා open වෙච්ච ගමන් KM3 close වුණා. දැන් මොකද මේ මේන් කන්ටැක්ටර් කිසි වෙනසක් නැහැ. එයා හැම ඉන්නවා. KM2 එයා කිසි වෙනසක් වුණේ නැහැ. එයා හැම ඉන්නවා. මෙයා මෙහෙම තියෙද්දි KM3 ඕන් වුණා. ඒ කියන්නේ මේක ස්ටාර් වලින් අයින් වෙලා ඩෙල්ටා වලට වැටුණා. හරි නේද? මේක තමයි ප්‍රොසීඩර් එක. එහෙනම් මම අහුවොත් කන්ටැක්ටර් සෙට කරපු විදිය KM1 ඇල්ලුවා. ඊට පස්සේ KM2 ඇල්ලුවා. ටයිම් එකට පස්සේ KM1 අතෑරියා. KM3 ඕන් වුණා. ක්ලෝස් වුණා. මේක තමයි ස්ටාර් ඩෙල්ටා ඔපරේෂන් එක උනේ. එතකොට මෙතන වැදගත් පොයින්ට් කීපයක් තියෙනවා. මේ ස්ටාර් ඉඳලා ඕපන් වෙලා ඩෙල්ටා වලට ට්‍රාන්ස්ෆර් වෙනව නේද? ඕපන් වෙලා තමයි ක්ලෝස් වෙන්නේ. එතකොට එක වෙලාවක් තියෙනවා මේ මෝටරේට සප්ලයි නැති. මිලි සෙකන්ඩ් ගණක් තියෙනවා සප්ලයි නැති. පවර් ඇවිල්ලා තිබ්බ නැති වෙලා තමයි පවර් ආවේ. මෙන්න මෙහෙම වෙච්ච ගමන් එනවා මෙතන පොඩි මේ මම අද පිළිවැද්දි පීක් එකක්. අපි මේකට කියනවා ස්විචිං පීක් එකක්. මතක තියාගන්න මේකට අපි මේ සර්කිට් එකට කියන තව නමක් තමයි ඕපන් ට්‍රාන්සිෂන් ස්ටාර් ඩෙල්ටා. ඕපන් ට්‍රාන්සිෂන් ස්ටාර්ටර් එකක්. මේකට කියනවා ඕපන් ට්‍රාන්සිෂන් ස්ටාර් ඩෙල්ටා. ඒ කියන්නේ ස්ටාර් වල ඉඳලා ඩෙල්ටා වලට මාරු වෙන්නේ ඕපන් සර්කිට් එකකින්. ඕපන් ට්‍රාන්සිෂන් එකකින්. කියන්නේ ලොකු හියුජ් ට්‍රාන්සියන් කරන්ට් එකක් එන්න පුළුවන්. සර්ජ් කරන්ට් එකක් එන්න පුළුවන්. එහෙනම් ස්ටාර් ඩෙල්ටා ස්ටාර්ට් කරනකොට තියෙන ඊළඟ ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි හයි ට්‍රාන්සියන් කරන්ට් හැදෙන්න පුළුවන් මේ මාරු වෙන තැනදී. ස්ටාර් වල ඉඳලා ඩෙල්ටා වලට මාරු වෙන්නේ. එහෙනම් බොහොම පැහැදිලි මේක තමයි අපි කතා කරපු ස්ටාර්ටරේ ඔපරේෂන් එක. මේක තමයි පවර් සර්කිට් එක. ඊළඟට බලන්න ඕන අපි මේවට කම්පෝනන්ට් සිලෙක්ට් කරේ කොහොමද කියලා. මම මෙතන කියන්නේ type 1 type 2 coordination ගැන බලන එක නෙමෙයි, rated current එක consider කරොත් අපි හිතමු මෝටරේ rated current එක I, ඒ කියන්නේ 6ක් 8ක් 10ක් 12ක් කැමති ගණක් වෙන්න පුළුවන්. ඒක මෝටරේ capacity එක අනුව තීරණය වෙනවා. rated current එක මෝටරේ rated current එක I නම් අපි පාවිච්චි කරන circuit breaker එකේ rating එක I'ම වෙන්න ඕන. I'ම වෙන්න ඕන කියලා කියන්නේ මේ 6.5ක් නම් මේක 6.5ක් වෙන්න ඕන කියන එක නෙමෙයි. rated current එකට match වෙන circuit breaker එකක් වෙන්න ඕන. ඇම්පියර් 6ක් නම් මේ සර්කිට් එකේ ගන්නේ සර්කිට් බ්‍රේකර් එකත් ඇම්පියර් 6 වෙන්න ඕනේ. අපි හිතමු ඇම්පියර් 7ක් නම් හයි සර්කිට් බ්‍රේකර් එකකින් මේ වැඩේ කරන්න බෑ. ඊට වඩා හයි කැපැසිටි සර්කිට් බ්‍රේකර් එකක් වෙන්න ඕනේ. KM1 contactor size එක මොකද්ද වෙන්න ඕන? KM1 contactor size එක වෙන්න ඕන rated current divide by 3. rated current එකෙන් 3න් එකයි වෙන්න ඕනේ. ඇයි? මෙයා load එක handle කරේ නෑ. මෙයා make break විතරයි කරේ. කියන්නේ circuit එක හදලා දුන්නා විතරයි කරේ. එහෙනම් rated current එක බෙදීම 3. rated current එක ඇම්පියර් 6ක් නම් මේ circuit මේ කතා කරන contactor ඇම්පියර් 2ක් වුණත් ඇති. KM2 KM3 මෙන්න මේ කතා කරන contactors දෙක. මෙන්න මේ කතා කරන contactors දෙක. KM2 KM3 වල size එක වෙන්න ඕන rated current divide by √3 වර්ගමූල 3 වෙන්න ඕන. rated current divide by √3 1.732 √3 කියන්නේ 1.732 වෙන්න ඕන. එමනම් මේක තමයි රේටින් එක. ඊළඟට අපි ගාව ඕලෝඩ් රිලේ එකට ඕලෝඩ් රිලේ එකත් මේ කන්ටැක්ටර් යන කරන්ට් එකම තමයි ෆ්ලෝ වෙන්නේ. ඒ කියන්නේ ඕලෝඩ් එකේ සයිස් එකත් rated current divide by √3 වෙන්න ඕන. right? එහෙනම් ස්ටාර් ඩෙල්ටා ස්ටාර්ට් ට්‍රැක් ගත්තොත් මේ ටයිප් එකේ මෙන්න මේ ටයිප් එකට ඩිසයින් කරපු මේක එක ස්ටෑන්ඩඩ් ටයිප් එකක්. ස්ටාර් ඩෙල්ටා ස්ටාර්ට් ට්‍රැක් පාවිච්චි කරනවා නම් මේවා තමයි මේ කතා කරන ස්ටාර් ඩෙල්ටා ස්ටාර්ටර් එකේ රේටින්ග්ස් වෙන්න ඕන. devices වල rating මේවට කම්ප්ලේන්ට් ගොඩාක් තියෙනවා. මෝටරේ ඇම්පියර් 12යි ගාලා තියෙන්නේ මෙන්න ඕලෝඩ් එකේ සයිස් එක පොඩි කියලා කම්ප්ලේන්ට් තියෙනවා. වෙන්න පුළුවන් නේ.
rated current divided by root 3. Contact තුන මේක සමාන නැහැ සමහරක් වෙලාවට මේ contact එක පුංචි. Yes. අපි calculation එක මෙන්න. හේතුව මෙයා on වෙද්දී no load තමයි start වෙන්නේ. හැබැයි මතක තියාගන්න මේ විදිහට component select කරොත් control circuit එක මේ විදිහට වෙන්න ඕන. ඔයාලට කැමති control circuit එකක් මේකත් එක්ක වැඩ කරන්න බෑ. එහෙම කරනවා නම් හරි කල්පනාවෙන් ඉන්න circuit එක වැඩ කරන විදිය. එහෙනම් අද බලන්න ඔයාලා පාවිච්චි කරන circuit එක කොහොමද තියෙන්නේ? ඒ circuit එකේ විදිහට component කොහොමද select කරන්න වෙන්නේ කියලා හොයාගන්න ඕන. එහෙනම් right මේක තමයි starter එක. මේ තමයි අර කතන්දරේම තමයි පෙන්වලා තියෙන්නේ. මම component select කරන විදිය පෙන්වලා තියෙන්නේ. KM2 KM3 main and delta contactor එක 0.58 එහෙම නැත්නම් rated current divided by root 3 KM1 rated current divided by 3 overload එකත් rated current divided by root 3. එතකොට සාමාන්‍යයෙන් overload relay එකේ size එකත් අර වගේමයි rated current divided by root 3 එහෙම නැත්නම් අපි මේකට කිව්වා 0.58 factor එකෙන් වැඩි කරා timer එකක් පාවිච්චි කරා star to delta transient එකට. මේක තමයි star delta starter එක. මම වෙගෙන් කියාගෙන ගියාට මේක නේ ස්ටඩි කරන්න ඕන, මේක හොයාගන්න ඕන, ඔපරේෂන් එක කොහොමද වෙන්නේ, control circuit එක වයර් කරන්නේ කොහොමද, මොනවද දැනගත යුතු දේවල් තියෙනවා. ඒක සමහරක් වෙලාවට ඔයාලට මේ වචනේ තේහෙන්න පුළුවන් open transient type starter එකක් මේක. open transient type කියලා කියන්නේ එක තැනකදී circuit එක open වෙලා තමයි close වෙන්නේ. ඒ කියන්නේ transient current එකක් හැදෙන්න පුළුවන්. ඒක තමයි disadvantage එක. සමහරක් වෙලාවට industry එකේ ඉන්න අය නම් දන්නවා star ඉඳලා delta වලට මාරනකොට light dim වෙනවා, සමහර peaks හැදෙන පොඩි ප්‍රශ්න වෙන්න පුළුවන්. right. මේක තමයි star delta starter එක. ඒතර අපේ no load low torque applications වලට පාවිච්චි කරන starter එකක් තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි starter දෙකක් ගැන කතා කරා DOL ඒකත් එකම star delta starter එක. ඒතකොට star delta starter එකත් ඕනනම් අර විදිහටම reversing starter එකක් කරන්න පුළුවන්. එතකොට contactors පාවිච්චි කරන්න මෙහෙම චුට්ටක් advance වෙලා හොයාගන්න මේවා ඕන තරම් net එකේ තියෙන මේ වගේ circuit diagrams ඒකත් එක්කම කවුරුහරි මගෙන් ඉල්ලුවොත් මම මේ circuit diagrams එක දෙන්නම්. මේ වගේ circuit diagrams ගොඩක් මගේ ළඟ තියෙනවා. අපි ඒවා share කරමු. right මේ තියෙන star delta starter එක assemble කරපු විදිය contactor එක assemble කරපු විදිය. එතකොට මේවට දා පාවිච්චි කරපු equipment overload relays එතකොට connection මේ ඔක්කොම වෙනම කඩින් ගන්න පුළුවන් මේ ගන්න පුළුවන් හැම equipment එකක්ම connect කරන විදිහ තමයි මේ තියෙන්නේ. right ඊළඟට අපි ආවා. මේ transformer එක sorry මේ කතා කරන starting method එක අහලා ඇති අහලා නැතුවත් ඇති. හැබැයි අහලා ඇති අයත් ඉන්නවා. මේක අපි කිව්වා auto transformer starting method එකක්. මේක ටිකක් හොඳ starting method එකක්. හැබැයි මේ auto transformer start එක පාවිච්චි කරන්නේ බොහෝම සරල application වලට. ඒ කියන්නේ සරල නෙමෙයි බොහොම සංකීර්ණ application වලට sorry. specialized applications කීප එකට. ඒ කියන්නේ සමහරක් වෙලාවට slightly high over starting torque එකක් ඕන නම් කියන්නේ high starting torque එකක් ඕන යම් තාක්කට high starting torque එකක් ඕන නම් මෙන්න මේ auto transformer starter එක පාවිච්චි කරනවා. මට ඔක්කොටම කලින් කියන්න පුළුවන්ද මොකද්ද මේ auto transformer එකක් කියලා. ඔයාලා transformer නම් අහලා තියෙනවනේ. මොකද්ද auto transformer එකක් කියලා කියන්නේ? මම පොඩි break එකක් දීලා අහුවොත් ඔයාලගෙන් මොකද්ද auto transformer එකක් කියලා කියන්නේ? කාටද කියන්න පුළුවන්ද මොකද්ද auto transformer එකක් කියලා කියන්නේ? කවුරු හරි කියන්නේ? අපි අහලා තියෙන එකකදී transformers. මොකද auto transformer එකක් කියලා කියන්නේ? yes primary යි secondary යි wind එකේ තියෙන්නේ මට පොඩ්ඩක් clear මදි primary එකයි secondary එකයි ඒ කියන්නේ මේ කියන්නේ primary යි secondary යි එක winding එකේ තියෙන්නේ ඒ කියන්නේ winding එක කියන්නේ secondary පැත්ත අපිට vary කරගන්න පුළුවන් මේ tapping එකම winding එකේ මේ ඒකට second පැත්ත මේ අපිට හදා ගන්න පුළුවන්. very good explanation. මම ඇත්තට මේකට අවස්ථාවක් දුන්නේ මට හැමදාම හම්බෙන උත්තරේ මම කියන්න. කවුරුකින් හරි අහපු මම auto transformer starter auto transformer එකක් මොකක්ද කියලා අහපු ගමන් මට හම්බෙන උත්තරේ තමයි මේ transformer එකේ තියෙන එක winding එකයි. තනි winding එකේ transformer එක. ඒක වැරදි. කිසිම වෙලාවක තනි winding එකේ transformers නැහැ. transformer එකක් තියෙනවා නම් අර කිව්ව විදිහටම තියෙන්න ඕන primary එකක් secondary එකක්. එතකොට අපි ළඟ සාමාන්‍යයෙන් transformer පාවිච්චි කරනකොට අපිට තියෙන transformer type කීපයක්. එක transformer එකට අපි කියනවා මේ isolation transformers. isolation transformer තමයි අපිට ගොඩක් හුරු. isolation transformer එකක් වුණොත් primary එකක් තිබ්බා. මෙන්න secondary එක මේ දෙක අතර core එකක් තිබ්බා.
ප්‍රයිමරි එකයි සෙකන්ඩරි එකයි අතර කිසිම ඉලෙක්ට්‍රිකල් සම්බන්ධයක් නැහැ. ඔය ස්ටෙප් අප් වෙන්න පුළුවන්, ස්ටෙප් ඩවුන් වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රිකලි අයිසොලේටඩ් ට්‍රාන්ස්ෆෝමර් එකක්. හැබැයි මගේ ළඟ ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා නම් මෙන්න මේ ප්‍රයිමරි එකයි සෙකන්ඩරි එකයි ඉලෙක්ට්‍රිකලි අයිසොලේට් වෙලා නැහැ, ඉලෙක්ට්‍රිකලි කනෙක්ටඩ්. මේකට අපි ඔටෝ ට්‍රාන්ස්ෆෝමර් එකක්. මෙහෙම මම ඇන්දට ඔයාලා ඔටෝ ට්‍රාන්ස්ෆෝමර් එකක් දෙන්නේ මෙහෙම. මෙහෙම නෙමෙයි. ඔයාලා දෙන්නේ මෙහෙම. sorry. හරියට අඳින්න. මෙහෙම අඳින්න. එතකොට මෙතෙන්දී ඔයාලට පේන්නේ මේක තනි වයින්ඩින් එකක් කියලා නෑ වැරදි. මේක තමයි common potential එක. මේක තමයි common potential point එක. නැත්නම් common point එක. එහෙනම් common point එක මම මෙතන කියලා ගත්තොත් මේක primary වෙන්න පුළුවන්, මේක secondary වෙන්න පුළුවන්, මේක වෙනස් වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ තියෙන්නේ auto transformer එකක්. auto transformer එකක එකම වෙනස තියෙන්නේ මේක ටිකක් economical transformer එකක්. මේ transformer එකේ primary එකයි secondary එකයි අතර isolation එකක් නැහැ, electrically isolate එක නැහැ. එකම ground එකේ එහෙම නැත්නම් එකම supply එක තමයි තියෙන්නේ. මේක තමයි වෙනස. එහෙනම් auto transformer එකක් වතර කියපු විදිහටම primary එකයි secondary එකයි දෙකම තියෙනවා. එකම දේ තියෙන්නේ primary එකයි secondary එකයි තියෙන්නේ common potential එකක. එහෙම නැත්නම් අපි කතා කරන connected primary and secondary. ඒක තමයි auto transformer එකක් කියලා කිව්වේ. එහෙමනම් මෙන්න මේ වගේම step down auto transformer එකක් පාවිච්චි කරනවා මෙන්න මේ starting method එකේදී. මේකදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න motor එක. මේ motor එකට මම supply දෙනවා voltage එක අඩු කරලා. supply voltage එක volt 400යි. මම මේ supply voltage එක අඩු කරලා නැත්නම් reduce කරලා supply කරනවා කාටද? motor එකට. එහෙනම් motor එක start කරන්න හදන්නේ reduce voltage starting. voltage එක අඩු කරලා. ඒතර voltage එක අඩු කරේ කොහොමද? transformer එකකින්. ඒ transformer එක මොකද්ද? step down auto transformer එකක්. එතකොට ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් voltage එක අඩු කරපුවම current එක වැඩි වෙන්න ඕන කියලා තමයි ඔයාලා අහලා තින්නේ. හැබැයි මතක තියාගන්න motor එකක voltage එක අඩු කරලා start කරනකොට current එක අඩු කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒකත් එක්කම motor එකට apply කරන torque එකත් අඩු කරන්න ඕන. මේකට අපි කියන්නේ reduce voltage starting method එකක්. reduce voltage starting method එකක් කියන්නේ reduce load එහෙම නැත්නම් reduce torque starting method එකක්. එහෙනම් මේකෙත් මේවා පාවිච්චි කරන්න වෙන්නේ low torque reduce torque applications වලට. උදාහරණ තමයි pumps and compressor applications වලට තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ කතා කරන auto transformers පාවිච්චි කරන්නේ. ඒතර ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් auto transformer පාවිච්චි කරනට වඩා හොඳයි එහෙනම් අපිට බැරිද star delta පාවිච්චි කරන්න? star delta පාවිච්චි කරන්න බැරි අවස්ථාවල් තියෙනවා. star delta අවස්ථාවට වඩා වැඩිපුර torque එකක් අවශ්‍යයි. හැබැයි full torque එක දෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේ තැන්වලදී අපි කරන්නේ හැමතිස්සෙම මෙන්න මේ transformer එක පාවිච්චි කරලා මේක තමයි auto transformer එක. මේ transformer එක පාවිච්චි කරලා motor එකට supply දෙනවා අඩු voltage එකක් supply කරනවා. එතකොට transformer එකේ send tap එක නැත්නම් tapping point එක තමයි decide කරන්නේ motor එකට supply කරන voltage එක rated voltage එකකින් 50ක්ද 60ක්ද 70ක්ද අපිට කැමති විදිහට adjust කරගන්න පුළුවන්. එhmenan මේ center tap එක adjust කරන්න පුළුවන් type එකේ transformer එකක් තමයි මේ transformer එක. එhmenan මේ තියෙන්නේ අපි කතා කරන motor starter එක auto transformer starter type එක. මේ auto transformer starter type එකේ motor එක 3 terminal motor එකක්. terminal 6ක් කරන් යන්න ඕනේ නැහැ. මේක තමයි motor එක. motor එක 3 terminal motor එකක්. මේක තියෙන transformer එක. මේ තියෙන transformer එකේ main supply in 3 මේ තියෙන්නේ tapping point එක මේක තමයි out එක මේ තියෙන්නේ star point එක transformer එකේ star කරන්න ඕනේ. එහෙනම් transformer එකට supply දුන්නා අපි හිතමු 400 supply දුන්නා නම් අපි හිතමු මෙතන පාවිච්චි කරලා තිබේ 60% tap එකක් නම් ඒ කියන්නේ transformer එකේ input primary එක supply එකකින් 60% out කරන tap එක හදලා තිබ්බනම් motor apply වෙන්නේ rated voltage එකකින් 60යි starting එකේ. එහෙනම් මේක තමයි starting method එක. මේ starting method එකත් ගොඩක් තැන්වල පාවිච්චි කරනවා especially booster pumps වලදී එහෙම නැත්නම් සමහර compression applications වලදී මේක පාවිච්චි කරනවා. එහෙනම් additional equipment එකක් auto transformer එක තිබ්බා. මේක තමයි auto transformer එක. මේක තමයි motor එක. ඊට අමතරව contactor තුනක් පාවිච්චි කරන්න සිද්ධ වුණා. KM3 අපි කියන bypassing contactor, KM2 transformer on contactor, KM1 transformer star contactor. star කරන්නේ motor නෙමෙයි transformer එක. එවනම් බලමු application එක කොහොමද වෙන්නේ කියලා. මම මේ control circuit එකත් අරගෙන යන්න පුළුවන්. control circuit එකේ මේ තියෙන්නේ KM1 coil එක. KM1 කියලා කියන්නේ star point එක. KM2 bypassing point එක. KM1 මේක KM3 KM3 for bypassing. එතකොට මේකෙත් all load relay එකක් තිබ්බා. මේ තියෙන්නේ all load relay එක.
මේක තමයි සර්කිට් බ්‍රේකර් එක මේ කතා කරන ස්ටාර්ටින් මෙතඩ් එකේදී ඕවර්ලෝඩ් රිලේ එකේ ක්ලෝස් පොයින්ට් එක F2 තමයි මේ තියෙන්නේ. මෙන්න මේ sorry F1 තමයි මේ තියෙන්නේ. F2 එක ප්‍රශ්නයක්. අපි පොඩි වෙලාවක් තියාගමු F2 කියන්නේ මොකක්ද කියලා බලන්න. F2 එකේ තියෙන්නේ මෙන්න මෙතෙන්ට. මේක සමහරක් වෙලාවට ඔයාලා දැකලා ඇති සමහරක් වෙලාවට දැකලා නැතිව ඇති. Q1 කියලා කියන්නේ අපි කතා කරපු සර්කිට් බ්‍රේකර් එකේ ඔක්සිලරි කන්ටැක්ට් එක. Q2 කියලා කියන්නේ මෙන්න මේ සර්කිට් එකේ ප්‍රොටෙක්ෂන් වල දීපු සර්කිට් බ්‍රේකර් එක. එහෙම නැත්නම් මේක ෆියුස් එක වෙන්නත් පුළුවන්. right මේකේ ටයිමර් එකක් පාවිච්චි කරා. මේ තියෙන ටයිමර් එකේ පොයින්ට් එක කන්ට්‍රෝල් සර්කිට් එකේ මේ තියෙන ස්ටොප් බටන් එක, මේ තියෙන ස්ටාර්ට් බටන් එක. මේනම් මේ තියෙන්නේ මොකද්ද? මේකට අපි කියනවා ඉන්ටර්ලොක් එක. මේකට කියනවා මෙකැනිකල් ඉන්ටර්ලොක්. ඒ කියන්නේ KM3 එකයි KM1 එකයි නෙමෙයි. KM1 එකයි KM3 එක අතර ඉන්ටර්ලොක් එකක් පාවිච්චි කරලා තියෙන. ඒ කියන්නේ කිසිම වෙලාවක මේ දෙක එකට වැහෙන එක නවත්තන්න. ස්ටාර් ඩෙල්ටා ස්ටාර්ටරෙත් ඕක තිබ්බා. මම හිතන්නේ මට කියන්න අවශ්‍ය වුණා. ස්ටාර් ඩෙල්ටා ස්ටාර්ටරේ ස්ටාර් එකයි ඩෙල්ටා එකයි අතරේ තියෙනවා මේ වගේම ඉන්ටර්ලොක් එකක්. මෙකැනිකල් ඉන්ටර්ලොක් එකක්. හරි. මෙන්න සර්කිට් එක. වැඩ කරන විදිය පෙන්නගෙන යනවා ඉක්මනට. මේන් සප්ලයි දුන්නා. මේන් සප්ලයි මෙතනකන් ආවා. මම මුලින්ම කරන්නේ මොකක්ද දන්නවද? ස්ටාර්ට් කමාන්ඩ් එක දීපු ගමන් වෙන්නේ ඔන්නවා කවුද? KM1 ඔන්නවා කියලා කියන්නේ කවුද? මෙයා වැහුණා. මෝටර එක ට්‍රාන්ස්ෆෝමර් එක ස්ටාර් මෝඩ් එකට වැටුණා. ස්ටාර් මෝඩ් එකට වෙච්ච ගමන් මේ KM1 කන්ටැක්ට් එක හරහා ඔන්නවා කවුද? KM2. දැන් මොකද වෙන්නේ? මේන් සප්ලයි ආවා ට්‍රාන්ස්ෆෝමර් එකට. මෙන්න ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අවුට් කරා අර පර්සන්ටේජ් එක අපි ඇඩ්ජස්ට් කරපු 60%ද 70%ද 80%ද මම දන්නේ ඒ ඇප්ලයි කරපු ස්ටාර්ටින් වෝල්ටේජ් එක ඇප්ලයි වුණා මෝටරේ ස්ටාර්ට් වුණා මෝටරේ ටික පිකප් වුණා එනතම මෝටරේ රන් මෝඩ් එකට ආවා රන් මෝඩ් එකට ආවම තව දුරටත් මේ ට්‍රාන්ස්ෆෝමර් එක ඕන නැහැ මෙයා අයින් කරන්න පුළුවන් මේක අයින් කරන්නේ නිකාම ඩොංගල අයින් කරන්නේ නැහැ මේකට ප්‍රොසීඩර් එකක් තියෙනවා අයින් කරන්නේ කොහොමද දන්නවද ට්‍රාන්ස්ෆෝමර් එක අයින් කරන ටයිම් එක ඩිසයිඩ් කරන්නේ මෙයා ටයිමර් එක ඇක්ටිවේට් වෙච්ච ගමන් මුලින්ම කරන්නේ මෙන්න මේක ඕපන් කරා මුලින්ම මෙයා ඕපන් කරපු ගමන් තාමත් මේ ට්‍රාන්ස්ෆෝමර් එකට සප්ලයි එනවා මෙතන තමයි නැවතුනේ දැන් මෙතෙන්ට ට්‍රාන්ස්ෆෝමර් එකට සප්ලයි ආවම තව දුරටත් මෙයා ට්‍රාන්ස්ෆෝමර් එකක් නෙමෙයි ඇයි සෙකන්ඩරි ඩිස්කනෙක්ට් වෙලා මෙතන ඕපන් වෙච්ච ගමන් සෙකන්ඩරි ඩිස්කනෙක්ට් වෙලා පේනවනේ ප්‍රයිමරි එකට තමයි සප්ලයි වෙන්නේ ඉතින් නම් ප්‍රයිමරි එකට ආපු සප්ලයි එක තාමත් මෝටරේට යනවා මොකක් කරාද යන්නේ ඉන්ඩක්ටර් එක කරා මේ කැල්ල ගැලවිලා තියෙන්නේ එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ ස්ටාර් එක ඕපන් කරලා ඉවරලා මම මේ කන්ටැක්ටරේ වැහිලා තියෙද්දිම කලින් මේක වැහිලා තිබ්බේ මේ කන්ටැක්ටරේ වැහිලා තියෙද්දිම මොකද කරේ මම මෙන්න මෙයාව වැහුවා බයිපාසින් එක වහපු ගමන් මොකද වුනේ මේන් සප්ලයි එක මෙන්න මේ සර්කිට් එක හරහා යන්න ගත්තා ඊට පස්සේ මේක වැහුණාට පස්සේ තමයි මම මේක ඕපන් කරන්නේ මතක තියාගන්න කිසිම වෙලාවක මේ කන්ටැක්ටර් එක වැහිලා තියෙද්දි ක්ලෝස් වෙලා තියෙද්දි අල්ලලා තියෙද්දි මේකේ M3 වැහෙන්න බෑ ක්ලෝස් වෙන්න බෑ අල්ලන්න බෑ මේ දෙක ඉන්ටර්ලොක් කරලා තියෙන්න ඕන හැමදෙස්සෙම මේ කන්ටැක්ටරේ වැහෙන්න ඕන නම් මේ කන්ටැක්ටර් එක ඕපන් කරලා තියෙන්න ඕන නම් අපි ට්‍රාන්ස්ෆෝමර් එක අයින් වුණේ කොහොමද මේ සර්කිට් එක ඕපන් වුණාට පස්සේ මෙයා මෙහෙම තියෙද්දිම මේක වැහුණා මේක වැහිලා ඉවර වුණාට පස්සේ මෙයා තවදුරටත් තියාගෙන ඕනේ නැහැ ඕපන් කරලා දැම්මා දැන් මේ සර්කිට් එක සම්පූර්ණයෙන්ම ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ දැන් මේ වැඩේ වැඩ කරන්නේ මේ සර්කිට් එක මේක තමයි ඔටෝ ට්‍රාන්ස්ෆෝමර් ස්ටාර්ටර් එක බේසික් ඔපරේෂන් එක එතකොට ස්ටොප් කමාන්ඩ් එක ගහපු ගමන් මේ කන්ටැක්ටර් එක අතහැරලා දානවා. අන්න ඒකට අවශ්‍ය උපකරණ ටික තමයි මේ තියෙන්නේ. මේ KA1 කියලා කියන්නේ ඇඩිෂනල් ඔක්සිලරි රිලේ එකක් පාවිච්චි කරලා තියෙනවා මේ ස්විචින් වලට. මේක අපි උවා ඔක්සිලරි රිලේ එකක්. ඊට අමතරව KM1, KM2, KM3, KA1 කියලා කියන්නේ මේ කතා කරපු එක relevant contactors වල auxiliary points. right? එතකොට සාමාන්‍යයෙන් මේ කතා කරන starting method එක ගත්තම මේ starting method එකේ තියෙන limitations මේ කතා කරන ස්ටාර්ටින් මෙතඩ් එකේ පාවිච්චි කරලා තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් හොඳට මතක තියාගන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එක ඩිසයින් කරලා නැහැ කන්ටිනියස් ඔපරේෂන් වලට. මෙයා පාවිච්චි කරලා තියෙන ෂෝට් ටයිම් ඩියුරේෂන් එකකට විතරයි. කන්ටිනියස් ඔපරේෂන් වලට මේ කතා කරන ට්‍රාන්ස්ෆෝමර් එක පාවිච්චි කරන්න බෑ. කන්ටිනියස් කරන්ට් එක මේක හරහා අරන් ගියොත් ට්‍රාන්ස්ෆෝමර් එක ඕවර්හීට් වෙන්න පුළුවන්. ඒක නිසා හැමතිස්සෙම ඔටෝ ට්‍රාන්ස්ෆෝමර් ස්ටාර්ට් පාවිච්චි කරනකොට පැයකට 4 සැරේයි ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ස්ටාර්ට් කරා ආපහු ටයිම් ඉන්ටර්වල් එකක් ඉඳලා තමයි ඊළඟ ස්ටාර්ට් එක කරන්න වෙන්නේ ස්ටාර්ට් කරනවා නම් රන් කරන්න පුළුවන් ප්‍රශ්න නැහැ ස්ටාර්ට් කරලා රන් කරන ප්‍රශ්න නැහැ රීස්ටාර්ට් එකක් කරනවා නම් ටයිම් ඩියුරේෂන් එකක් ඉඳලා තමයි කරන්න ඕනේ. කියන්නේ උපරිම රෙකමන්ඩ් කරන්නේ පැයකට ස්ටාර්ට්ස් 4යි හෝ 5යි. එහෙම නැත්නම් මේ ට්‍රාන්ස්ෆෝමර් එක ඕවර්හීට් වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි ස්ටාර්ටින් ටයිම් එක. ස්ටාර්ටින් ටයිම් එක සාමාන්‍යයෙන් තප්පර 10කට වඩා අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් තප්පර 12කට වඩා අඩු වෙන්න ඕන. මීට වඩා වැඩි වෙලාවක් මේ මෝටර් මේ ස්ටාර්ටර් එක හරහාදී ස්ටාර්ටර් එකේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක එන්ගේජ් කරලා තිබ්බොත් ට්‍රාන්ස්ෆෝමර් එක ඕවර්හීට් වෙන්න පුළුවන් ඕවර්හීට් වෙලා ඩැමේජ් වෙන්න පුළුවන් ඇයි ට්‍රාන්ස්ෆෝමර් එක ඩිසයින් කරලා තියෙන්නේ ෂෝට්
term එකකට short time එකකට. එහෙමනම් මෙන්න මේ දෙක හරිම important. long time starting වලට පාවිච්චි කරන්න බෑ. frequent starting වලට මෙන්න මේ auto transformer එක පාවිච්චි කරන්න බෑ. අන්නේ limitations වල ඉඳගෙන starter on off කරගන්න ඕන. මෙන්න මේ කතන්දරේ check කරන්න තමයි මෙන්න මේ equipment එක තිබ්බේ. ඒ කියන්නේ මෝටරේ ළඟ start කරනවද මෝටරේ long term starting එකක් දෙනවද කියලා බලා ගන්න පුංචි ඕලෝඩ් රිලේ එකක් එක පොඩි ගැජට් එකක්. ඇත්තටම මේක ඕලෝඩ් රිලේ එකක්. ඒ ඕලෝඩ් රිලේ එක පාවිච්චි කරලා තියෙන්නේ කන්ට්‍රෝල් සර්කිට් එකට. ඒතර එයා බලනවා කන්ට්‍රෝල් සර්කිට් එක on වෙලා තියෙන ටයිම් එක බලලා මෙන්න මේකේ කන්ටැක්ට් එක දෙනවා මෙතෙන්ට. ඒ කියන්නේ මෙයාට ගාලා මේ සර්කිට් එක ඩිස්කනෙක්ට් කරනවා. මේකට අපි කිව්වා long starting එහෙම නැත්නම් frequent starting preventer එක. මේකට වෙනම equipment එකක් මාකට් එකේ ගන්න පුළුවන්. long starting or frequent starting preventer එකක්. මෙතන මෙන්න මේ ළඟ start stop කරන එක නවත්තන්න long starting නවත්තන්න පාවිච්චි කරපු පුංචි ගැජට් එකක් තමයි මේ තියෙන්නේ. මේක ඉස්සරහට යනකොට ඔයාලට තව තැන් කීප එකදී අහුවේ. එතකොට ඉබේම මේක හරියටම තේරුම් ගනි. මම ඊළඟ සතියේ හෝ ඊට පස්සේ සතියේ මේක රියල් ගැජට් එකක් පෙන්නන්නම්. මේක තමයි starter එක. එහෙමනම් බොහොම සරල method එකක්. මේ starting method එකත් මතක තියාගන්න. low torque starting method එකක්. low current තමයි start වෙන්නේ. හැබැයි මතක තියාගන්න එකම දේ මේ ටෝක් ලෙවල් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් අර ඉස්සෙල්ලා කිය විදිහටම මෙන්න මේ කතා කරන ට්‍රාන්ස්ෆෝමර් එකේ ටැපින් එක වෙනස් කරලා. right. අපි ඔටෝ ට්‍රාන්ස්ෆෝමර් ස්ටාර්ටර් එකේ අරගෙන බැලුවොත් කර්ව් ටික අර වගේමයි මේ තියෙන්නේ without transformer direct motor එක on කරොත් මෙච්චර කරන්ට් එකක් යන්න පුළුවන්. හැබැයි ට්‍රාන්ස්ෆෝමර් එකත් එක්ක ස්ටාර්ට් කරොත් starting current එක අපිට වෙනස් වෙන්න පුළුවන්. මම කිව්වට 2.5ක් නෙමෙයි මේක 3ක් වෙන්න පුළුවන් 3.5ක් වෙන්න පුළුවන්. කවුද මේක තීරණය කරන්නේ? අර කතා කරන ට්‍රාන්ස්ෆෝමර් එකේ ටැපින් එක. ඒකත් එක්කම ටෝක් කර්ව් එක ගත්තොත් මෝටරේ ඩිරෙක්ට් ටෝක් එක තියෙන මෙච්චරක්. හැබැයි ට්‍රාන්ස්ෆෝමර් එකත් එක්ක ස්ටාර්ට් කරනකොට ටෝක් එක යම් තාක් දුරකට අඩු කරන්න පුළුවන්. ආපහු ගත්තොත් මෙන්න මේ ටෝක් එකේ ඇඩ්ජස්ට්මන්ට් එක තීරණය කරන්නේ කවුද? වෙන කවුරුවත් නෙමෙයි. අපි මේ කතා කරන ට්‍රාන්ස්ෆෝමර් එකේ ටැපින් එක ටැප් එක. එහෙමනම් බොහොම සරල කතන්දරයක්. අපිට පුළුවන් අවශ්‍ය විදිහට අපේ ස්ටාර්ටින් කරන්ට් එක ඇඩ්ජස්ට් කරගන්න සහ ටෝක් එක ඇඩ්ජස්ට් කරගන්න ට්‍රාන්ස්ෆෝමර් එකේ ටැපින් වෙනස් කරලා සාමාන්‍යයෙන් ඔටෝ ට්‍රාන්ස්ෆෝමර් එකක් ගත්තොත් ඒ ට්‍රාන්ස්ෆෝමර් එකේ 50% ටැප් එකක් තියෙනවා 60% තියෙනවා 70% තියෙනවා සමහර ට්‍රාන්ස්ෆෝමර් ටැප් හතර තියෙනවා 80% තියෙනවත් තියෙනවා. ඒත් එක්කම සමහර ඔටෝ ට්‍රාන්ස්ෆෝමර්ස් තියෙනවා මෙන්න මේ කතා කරන සෙන්ටර් ටැප් එක ස්මූත්ලි ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කැමති ගානට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ස්ලයිඩර් එකක් එක්කෙන ට්‍රාන්ස්ෆෝමරුත් තියෙනවා. බොහොම වෙලාවට තියෙන මේ වගේ ටැපින් තියෙන ට්‍රාන්ස්ෆෝමර්ස් ඒවා මෙන්න මේ ටයිප් එක ගන්න පුළුවන්. එතකොට ස්ටාර්ටින් කරන්ට් එක ගැන ඩිසිෂන් එක ගන්න එකතින්ද මෙන්න මෙතන. රයිට්. මේක තමයි අපි කතා කරන ඔටෝ ට්‍රාන්ස්ෆෝමර් ස්ටාර්ටර් එකේ ස්ටාර්ටින් කර්ව් එක. ඒකත් එක්කම ඔටෝ ට්‍රාන්ස්ෆෝමර් ස්ටාර්ටර් එකක කන්ටැක්ටර් සිලෙක්ට් කරනකොට එහෙම නැත්නම් ඉක්විප්මන්ට් සිලෙක්ට් කරනකොට අපි පාවිච්චි කරන බේසික් ප්‍රොසීඩර් එක තමයි මේ තියෙන්නේ KM1 කියලා කිව්වේ කවුද? ස්ටාර් කන්ටැක්ටර් එක. එහෙනම් ට්‍රාන්ස්ෆෝමර් එකේ ස්ටාර් කරන කන්ටැක්ටර් එක රේටඩ් කරන්ට් එකකින් 4 එකයි අපි ගන්න 0.25 into rated current. rated current එකකින් 4 එකයි මෝටරේ rated current එක මේ තියෙන්නේ. KM2 කියලා කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එක කනෙක්ට් කරන කන්ටැක්ටර් එක. දැන් ට්‍රාන්ස්ෆෝමර් එක ඩිස්කනෙක්ට් කරන කන්ටැක්ටර් එක. ඒක rated current එක වැඩි කිරීම 0.6 KM3 කියලා කියන්නේ bypassing contactor එක bypass contactor එක rated current. ඊට පස්සේ අපිට තිබ්බ all-load relay එකක් relay එකේ size එකක් rated current. ඊට පස්සේ අපිට තිබ්බ circuit breaker එකේ size එකත් rated current. එහෙමනම් auto transformer starter එකක් ගත්තොත් auto transformer starter එකේ component select වෙන්නේ මෙන්න මේ විදිහට. KM1, KM2, KM3, all-load relay, circuit breaker. ඊට අමතරව control circuit එක application වල පාවිච්චි කරලා තිබ්බ push buttons තව දේවල් කීපයක් තිබ්බා. එහෙමනම් මේ තිබ්බේ අපි කතා කරපු star delta මේ එකේ starters වල මේ අපව විතරක් වැරදි slide එකක් ඇවිත් තියෙනවා. star delta starting method එකේ advantages disadvantages page එක මෙතන තියෙන්නේ. අපි ඒක discuss කරා. එහෙමනම් මේ තියෙන්නේ අපි කතා කරපු basic starting method තුන. එහෙමනම් අද දවසේ අපි මේ ටිකක් වැඩිපුර time එකක් අරගෙන discuss කරා. එකක් තමයි circuit breaker එක operation එක. ඒකත් එක්කම circuit breaker එක මෙන්න මේ කතා කරපු starter එකත් එක්ක combine කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් අපි කිව්වා coordinate කරන්නේ කොහොමද කියලා පෙන්නුවා. coordination type 4ක් පෙන්නුවා. no coordination, type 1 coordination, type 2 coordination, total coordination පෙන්නුවා. ඊට පස්සේ මෙන්න මේ
කතා කරපු කෝඩිනේෂන් පෙන්වන්න පුංචි එක්සැම්පල් එකක් පෙන්නලා අපි කතා කරා බේසික් ස්ටාර්ටින් අපි ගොඩක් පාවිච්චි කරන බේසික් කොමන් ස්ටාර්ටින් මෙතඩ් තුනක් ගැන. ඒක තමයි ඩිරෙක්ට් ඔන්ලයින්, ස්ටාර් ඩෙල්ටා සහ ඔටෝ ට්‍රාන්ස්ෆෝමර් ස්ටාර්ටින්. එහෙමනම් අද දවසේ සෙෂන් එකට අපි කතා කරලා යන ඕන දේවල් ටික තමයි මේ තිබ්බේ. එහෙනම් අද දවසේ සෙෂන් එක මෙතනින් ඉවරයි.